500ක් දැන් වයසයි මට මගේ දූ පුතුනි ලේ කිරි දුන් ලේ තුරාවි ලේ කලඳක් වත් නැදෙතනි දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩි හරියක් සොර දෙටුවෝ දරුවන් නුව උන් පරයන් මැරයන් මගේ දේකා මට වින කෙටුවෝ රජවෙති මගේ උන් හැමදාමත් මගේ රජ දරුවන් මගේ ජන දරුවන් ගැන බැලුවේ නෑ කවදාවත් තමන් හැදෙනු මිස නංගිලා මල්ලිලා හදන්ට ඕනෑ කමක් නැති ගේ දොර කන කර උගසට තියලා වලඳක් විකුණාගෙන බුදිති අවුරුදු 2500ක් දැන් වයසයි මට මගේ දූ පුතුනි ලේ කිරි දුන් උන් ලේ තුරාවි ලේ කලඳක් වත් නැදෙතනි දකුණේ දරුවොත් මිය ඇදෙති මගේම මහවුන් මගේ නම විකුණා කොටවා මගේ දරුවන් මරති අවුරුදු 5000ක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනි මගේ පොඩි පැටවුනි තෙපිවත් මේ සොර මුළුවෙන් මා ගලවනු නැනවි සිහින දකින කුරුල්ලනේ කටු පෝදින කිකිලෙමු දැන් සතර දෙසින් අලව් දෙයින් නැගින අරුණ අලව් දෙයින් නැගින අරුණ සුඳුරු ලොවක සිහින දකින කුරුල්ලනේ කටු පෝදින කිකිලෙමු දැන් සතර දෙසින් අලව් දෙයින් නැගින අරුණ මරණය ගුලිහුන් මේ දුක් පරසීත සමය අඳුරක සගවානු තබා උණුසුම් කළ මැන විගසින් උණුසුම් කළ මැන විගසින් සුඳුරු ලොවක සිහින දකින කුරුල්ලනේ
ඉගිලෙමු දැන් සතර දෙසින් බලව් දෙයින් නැගෙන අරුණ බලව්ලී නැගෙන අරුණ කළුවර ගණ දුර වනසන ප්‍රභාතයේ අලුත් අරුණ අලුවර ඝන දුර වනසන ප්‍රභාතයේ අලුත් අරුණ දසත පතුරා හරිමු ඉගිලෙමු කුරුල නිවිගසින් ඉගිලෙමු කුරුල නිවිගසින් සොඳුරු ලොවක සිහින දකින කුරුල්ලනේ කටුපෝදින ඉගිලෙමු දැන් සතර දෙසින් බලව් දෙයින් නැගෙන අරුණ බලව්ලී නැගෙන අරුණ සොඳුරු ලොවක සිහින දකින කුරුල්ලනේ කටුපෝදින ඉගිලෙමු දැන් සතර දෙසින් බලව් දෙයින් නැගෙන අරුණ බලව්ලී නැගෙන අරුණ බලව් දෙයින් නැගෙන අරුණ බලව්ලී නැගෙන අරුණ සුබ සන්ධාවක් ආදරණීය හිතවතුනේ ආදරණීය සහෝදර සහෝදරවරුනි අපි නැවත වතාවක් ඕගොල්ලෝ හමු වෙන්න පැමිණියා. ඊතර අපි ඕමාන් සංවිධානයේ හැටියට මම චින්තක සිරිවර්ධන ඔමානයේ සිට ඔබ අමතන මම චින්තක සිරිවර්ධන අපි ඊතර අපි ඕමාන් සංවිධානයේ හැටියට ඔයගොල්ලෝ දන්නවා අපි ලංකාවේ කාලීන මාතෘකාවක් කාලීන සිද්ධියක් කාලීන මාතෘකාවක් අරගෙන අපි නීතිපතා කරගෙන ආපු සාකච්ඡා මාලාවක තවත් එක් අංගයක් වශයෙන් තවත් එක් පියවරක් වශයෙන් අපි අද සූදානම් කරගත්තා. අද දිනේ මේ වනකොට ලංකාවේ අපිට මුහුණ දෙන්න සිද්ධලා තිබෙන අපි ලංකාවෙන් පිට සිටියත් අපි මේ සංවේදී වෙලා සිටින රටේ ආර්ථික ප්‍රශ්න පිළිබඳව ඇයි අපේ රටට මෙහෙම වුනේ, මොකද්ද අපි දැන් මේ රටෙන් අපේ රට මේකෙන් ගොඩ ගන්න අපි මොකද්ද කරන්න පුළුවන්, මොකද්ද ගන්න පුළුවන් වැඩපිළිවෙල කියන එක අපිට කතා බහ කරගන්න අපි හිතුවා අපි සාකච්ඡාවක් ගොඩනගා ගත යුතුයි කියලා. ඉතින් ඒ වෙනුවෙන් අපි අද මේ සාකච්ඡාවට සඳහා අපි තෝරාගත්තා ලංකාවෙන් අපිට ඒ වෙනුවෙන් තෝරාගත හැකි ඉහළම පෙළේ තෝරා ගැනීමක් අපි කරගෙන තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඒක ඔයගොල්ලන්ට තේරුම් ගෑ මේ සාකච්ඡාව අවසන් වෙනකොට. ඉතින් අපි මේ සාකච්ඡාව අද අපි අපේ රට ගොඩ ගන්නා හැටි අර්බුදයෙන් රට ගොඩ ගන්නේ කොහොමද කියන මාතෘකාවට මේ සාකච්ඡාව කරගෙන යාමට අපි ආරාධනා කර සිටියා. ලංකාවෙන් අපිත් එක්ක සම්පත්දායකෙක් වශයෙන් ජාතික ජනබලවේගයේ ජාතික විධායක කමිටු සමාජික එහි ආර්ථික කමිටුවේ සභාපති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මැතිතුමාව මහාචාර්යතුමනි ඔබතුමාව ඊතර අපි ඕමාන් සංවිධානයේ හැටියට මා ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් මේ වැඩසටහන වෙත පිළිගන්නවා. ඒ වගේම අද මේ වැඩසටහන අපිට කරගෙන යාමට මගේ සහායක පූරක වශයෙන් මගෙත් එක්ක ඔමානයේ සිට එකතු වෙනවා අපේ ආදරණීය රුවන් චානක සහෝදරයා රුවන් සහෝදරයා ඔබටත් ආයුබෝවන්. එතකොට ඒත් එක්කම අද අපිත් මේ සාකච්ඡාවට ඔමානයේ සිට සහභාගී වෙන සියලුම ශ්‍රී ලාංකික ප්‍රජාවත් එසේම ලංකාවේ සහ ලංකාවෙන් පිටත සිටින අපගේ ආදරණීය සහෝදර සහෝදරයන් සියලු දෙනාමත් මා ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් මේ සාකච්ඡාව සඳහා මා පිළිගන්නවා. අපි මේ සාකච්ඡාව පැවැත්වෙනගෙන යන අපේ පිළිවෙල පිළිබඳව මම පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕන. අපි ඉස්සල්ලාම අපගේ මහාචාර්යතුමාගෙන් අපි ප්‍රධාන දේශනයට අපි සවන් දෙමු. ඊට පස්සේ ප්‍රධාන දේශනයේ අවසානයේදී අපගේ රුවන් සහෝදරයා විසින් අපි ඊතර අපි සංවිධානයේ වෙනුවෙන් අපි ලෑස්ති කරගත්තු ප්‍රශ්න කිහිපයක් අපි සූදානම් කරගන්න ප්‍රශ්න කිහිපයක් මේ වැඩසටහන අතරතුරේ ගොඩනැගෙන සංවාදය හරහා අපි ප්‍රශ්න කිහිපයකට අපි පිළිතුරු ටික සපයාගත්තට පස්සේ අපි අපිත් එක්ක එකතු වෙලා සිටින සීලොම දෙනාට ප්‍රශ්න අහීම සඳහා අපි වේදිකාව විවෘත කරනවා. අපි අවස්ථාව ලබා දෙනවා. එතකන් අපගේ මහාචාර්යතුමාගේ දේශනය සහ අපගේ මේ ප්‍රශ්න වටේ අවසන් වෙනකන් අපි සීල දෙනාගේම මයික්‍රොෆෝන් අපි මියුට් කරලා තියන්නේ. ඔයගොල්ලන්ට ප්‍රශ්න ඇසීමේ අවස්ථාව හම්බුනාම අපි නැවත වතාවක් අපි ප්‍රශ්න ඇසීමේ අවස්ථාව ලබා දෙන්නම්. එතකොට අපි ලැබෙන පිළිවෙලට අපි ප්‍රශ්න ටික ඉදිරිපත් කරමු. ඉතින් එහෙමනම් අපි තවදුරටත් අපි කාලය අපතේ අරින්න නැතුව අපි දන්නවා අපේ මහාචාර්යතුමා මේ දවස්වල ලංකාව පුරාම යන ගමන් ඉන්නේ මේ සම්මන්ත්‍රණය ලංකාව පුරා අරන් යන ගමන් පිරිස දැනුවත් කිරීම සඳහා. ඉතින් මහාචාර්යතුමනි මා නැවත වතාවක් ඉතාම ගෞරවයෙන් මා ඔබතුමා මේ වැඩසටහන සඳහා පිළිගන්නවා. ඉතින් එහෙමනම් අපි මයික්‍රොෆෝනේ බාර කරන ඔබතුමාට ඔබගේ හරවත් දේශනය අප වෙනුවෙන් ඉදිරිපත් කරන ලෙසට.
බොහොමත්ම ස්තුතියි චින්තක මගේ වීඩියෝ එක ඕන් කරත් මං හිතන්නේ යාන්තම් මාව පෙනෙන්නේ කරුවලේ ඉන්නේ ඊට පස්සේ ඒ නිසා මං හිතන්නේ ෆෝන් එකේ බැටරියත් බේරගෙන ඉඳලා මම වීඩියෝ එක ඕෆ් කරන්නම් දැන් තාක්ෂණික ලෙස අනපේක්ෂිත විදියට හරියටම 8:45ට තමයි කරන්ට් එක ගියේ අපිට මේ සෙෂන් එක ගෙනියන්න වෙන්නේ ෆෝන් එකෙන්ම තමයි ඒ නිසා මම සූදානම් කරගෙන PTR ප්‍රසන්ටේෂන් එකක් ඒකෙත් පෙන්නුම් කර බලා ගන්න බැරි වෙයි වගේ අපිට කරන්න දෙන්නේ අපි පාලනයෙන් තොර දේවල් වලට අපිට මොන දෙන්න සිද්ධ වෙනවා මහාචාර්යතුමා කරන්න දෙයක් නෑ අපි එක විකල්පයක් තියෙනවා මේකට ඉන්න හොට්ස්පොට් එකෙන් කම්පියුටරින් ඕන වුණොත් මේක බලා ගන්න පුළුවන් මම එතෙන්දී එන්නම් ඉන්න කම්පියුටරෙන් ඕන් කරගත්තොත් අපි බලමු තත්ත්වය මම ප්‍රසන්ටේෂන් එක ගන්න තත්ත්වයේදී මූලික කාරණා ටික විතරක් කතා කරලා එතෙන් ප්‍රසන්ටේෂන් එක ගන්න හොස්පොට් ඒ නිසා මම දැනට මේකේ වීඩියෝ එක ඕෆ් කරනවා ඇත්තටම අපිට දැන් වැදගත් වෙන්නේ මේ අර්බුදකාරී තත්ත්වෙන් කොහොමද අපි රට ගොඩ යන්නේ කියන කාරණේ එකට විසඳුම එකට ප්‍රතිපත්තිය මාවත මොකක්ද කියන කාරණේ හැබැයි අපි දන්න ඕනෑම රටක් ආර්ථිකයක් සමාජයක් මිනිස්සුන්ගේ ජීවිත මේ ඔක්කොම අවසානයේදී ගත්තාම ආර්ථිකය කියලා කියන්නේ රට කියලා කියන්නේ ඔය ඔක්කොම කියන්නේ මිනිස්සුන් ජීවත් වෙන හැටි එකට එකතු වුණාම සමාජයක් විදිහට ඉතින් එය ඉහළට එසවීම ගුණත්වයෙන් ඉහළට එසවීම තමයි ආර්ථිකයක් ගොඩ යනවා කියලා කියන්නේ හැබැයි අපි තේරුම් ගන්නට ඕනේ ආර්ථිකයක් සංවර්ධනය කරගෙන මිනිස්සුන්ගේ ජීවිතේ වර්ධනය වෙන්නේ ඒ රට පවත්වාගෙන යන අර්ථ ක්‍රමයක් දේශපාලන ක්‍රමයක් මත. එතකොට අපිට උරුම වෙලා තියෙන මේ తত্ত্বය උදෙක්ම ආර්ථික කළමනාකරණයේම ගැටලුවකට වඩා එහා ගිය එකක්. අපි දන්නවා ලෝකේ පුරාම තියෙන අර්ථ ක්‍රම ගත්තාම ඒවල විවිධ ගැටලු ප්‍රශ්න වංචා දූෂණ ඕන තරම් තියෙනවා. ඒ තිබුණත් සමහර රටවල් වල කාගේ මයික් එක මියුට් වෙලා ඒවල අපි දන්නවා සමහර දැන් ඔය ඕමානයේ වුණත් ඔබ දකින්න ඇති මොන ආකාරයකට පරිපාලන සේවයන් පවත්වාගෙන ඉන්නේ යුරෝපය අපි දිනුනේ කියන රටවල් වල ගත්තාම සාමාන්‍යයෙන් ඒ රටේ ආර්ථිකයේ ක්‍රමවත් ආකාරයකට කළමනාකරණය කරනවා ඒක 100% සාධාරණ නැති වුණාට සෑම මිනිහෙකුටම අඩු වැඩි වශයෙන් ගෞරවාන්විත ජීවිතයක් ගෙනියන්න පුළුවන් මට්ටමක් අත්පත් කරලා දීලා තියෙනවා අපේ රටේ එහෙම එකක් නැහැ සහ එහෙම එකක් අවශ්‍ය කරන්නේත් නැහැ මේ පාලන පැලැන්තියට ඇයි එකක් තමයි ඔවුන්ගේ ධනය වැඩි කරගන්න අවශ්‍ය වෙයි කියන්නේ මේ වංචාව දූෂණයෙන් තමුන්ගේ ධනෙ ඕන තරම් ගොඩ ගසා ගැනීමට බලය තමුන්ට ලැබිලා තියෙනවා ඒ කර ගැනීමට තාම ලේසි ක්‍රම තියෙනවා අපි දන්නවා වෙන රටවල් වල වගේ වංචාව දූෂණ නිසා අපේ කවුරුත් හිරේ යන්නේ නැහැ නීතියෙන් බේරෙනවා ඒ විතරක් නෙවෙයි මහ ජනතාවත් මේ වංචාව දූෂණයේ යම් තාක් දුරට නෙවෙයි බොහෝ දුරට ඒක අනුමත කිරීම සිදු වුණු පරිසරයක් තමයි අපේ ලංකාවේ තිබුණේ මෑතක් වෙනකම මේ මාස දෙක තුනක් යනකම්ම බොහෝ දුරට මේ පාලක පන්තියට සහ හැම කණ්ඩායමකම හොරු කියලා කිව්වොත් ඒ හොරා කියපු කෙනාට ගල් ගහන්න තමයි මිනිස්සු බලාගෙන හිටියේ. නමුත් අද වෙනකොට පොඩි තත්ත්වයේ වෙනස් වීමක් වෙලා තියෙනවා. මේ ප්‍රශ්න වලට ප්‍රධානම හේතුව වංචාව දූෂණය හොරකම නාස්තිය කියන එක පැහැදිලිව පේනවා. එහෙමනම් මේන් විකල්ප මාවතකට යන්න නම් අනිවාර්යෙන්ම මේ ආර්ථික ප්‍රතිපත්තියත් එය ක්‍රියාත්මක කරන දේශපාලන ප්‍රතිපත්තිය දෙක එකවර වෙනස් කර ගන්නට ඕන. එහෙම නැතුව ආර්ථිකයේ කිසිම ආකාරයක අපි කරන යෝජනා ඵලදායී වෙන්නේ නැහැ. දැන් මේ තත්ත්වය 2019 ඡන්දය වෙනකොටත් අඩු වැඩි වශයෙන් නැත්තරම තිබුණා. ඒ තිබුණු නිසා තමයි ඒ කියන්නේ කලින් හිටපු UMP ශ්‍රී ලංකා විවිධ ආණ්ඩු අපකීර්තියට අඩු වැඩි වශයෙන් පත් වෙච්ච නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ එන්නේ යම් ආකාරයක ආදේශපාලනික චරිතයක් විදිහට එක්වීමක් තියෙනවා කියලා ඩිසිප්ලින් ඔය විවිධ වචන යොදාගෙන ඇවිල්ලා ඒ වගේම තාක්ෂණය අපිට මතකයි Oracle database එකක් මත ලංකාව පාලනය කිව්වා වියත් මගේ වැනි සංවිධාන ගෙනල්ලා වියතුන් වගින් මේ රට පාලනය කරනවා කිව්වා හැබැයි ඒ කාරණය උන්ට වැඩි කල් අරගෙන යන්න බැරි වුණා උන්ගේ සැබෑ අවශ්‍යතාවයයි උන් කිව්ව දේ අතරයි ලොකු පරස්පරයක් නිර්මාණය වෙන්න ගත්තා. ඒක මිනිසුන්ට දැනෙන්න ගත්තා. හැබැයි මේ දැනීම ටිකක් කල් අල්ලගෙන ඉන්න පුළුවන් වුණා මේ කොවිඩ් වසංගතයේ නිසා. මොකද කොවිඩ් එකට බර කරලා ඒක ගෙනිච්චා. හැබැයි ඊට පස්සේ
ඒත් ඒගොල්ලෝ අතහරින්නේ. අපි තේරුම් ගන්න ඕන කාරණේ තමයි මෙවැනි කණ්ඩායම් බලයට අත්පත් වුණාට පස්සේ කවදාකවත් බලය ලේසියෙන් අතහරින්නේ නැහැ. විවිධ උපක්‍රම අනුගමනය කරනවා. ඒ වගේ මේගොල්ලෝ මුදල් යොදවලා රටේ මහ ජනතාවගේ මනස කියවනවා. අපි කියනවා මේ සයිකෝ ඇනලිසිස් මනෝ විශ්ලේෂණයන් ඒගොල්ලෝ කරනවා. ලංකාවේ මනෝ විශ්ලේෂණය ගත්තාම හරි ලේසි අපිට අර ඩෙන්ටිටි පොලිටික්ස් වලට ගෙනියන්න පුළුවන් ජාතිය කුලය ආගම වගේ පුංචි අනන්‍යතාවයකට අපිට හිර කරන්න පුළුවන් කම එකක් තියෙනවා. තවත් තියෙනවා සංස්කෘතික වශයෙන් මේ මනෝ විශ්ලේෂණය අපි ගත්තාම මේ අයිඩොලට්‍රි කියන concept එක. කියන්නේ අපේ ඉතිහාසයේ සංස්කෘතිය ගත්තාම අපිට අයිඩොල් කෙනෙක් ඉන්නවා. කියන්නේ වඳින්න පුදන්න ඒ වගේ යම් වන්දනාමාන කරන්න අපිට උඩින් කෙනෙක් ඉඳීම අපේ සංස්කෘතිය තුළ විච්ච ලක්ෂණයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසාත් මම හිතනවා මේගොල්ලන්ගේ මේ කාර්යය පහසු වුණා කියලා. කෙසේ හෝ මේ උත්සාහය අත් නොහරමින් අපි පුංචි මේ පෙළ ගැසීමක් කරලා බැලුවොත් අද වෙනකොට තත්ත්වය ගෝඨාභය අසාර්ථක වෙනවත් එක්ක මේ ක්‍රියාවලිය ඇතුලේ උන් එකපාරේ නැවතුනේ නැහැ. අපිට පෙන්වන්න ගත්තා ඔබට මතක ඇති කොළඹ සංවර්ධන කොළඹ වරාය සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ විශාල කතන්දර ආචාර්ය මහාචාර්යවරු ආර්ථික විශේෂඥයෝ කිව්වා මේකෙන් කොහොමද සාමාන්‍ය ජීවිතේ උඩට යන්නේ කියලා. කුස්සක් බවට පත් වුණා. ඊට පස්සේ ඔබට මතක ඇති මේ ඩොලර් අර්බුදේ අපි මේක පෙන්නකොට මේක ආර්ථිකය තුල යම් ආකාරයක පැන නැගීමෙන් තිබුණා මේගොල්ලන්ගෙන අපි තර්කයක් තමයි හරි දැන් රටට ඩොලර් අවශ්‍යයි වේගෙන් ආර්ථිකය දියුණු කරන්න ඕන. ඒ නිසා අපි මුදල් පනත සංශෝධනය කරලා මේ කළුසල්ලි සුදු කිරීම සඳහා යම් යම් ප්‍රමාණයක් කරගන්න ඇති. නමුත් ඔවුන් කීවා ඒ තුලින් විශාල ඩොලර් ප්‍රමාණයක් ලංකාවට ගෙනා ගන්න හැකියාව ලැබෙනවා කියලා මුදල් පනත සංශෝධනය කළා. නමුත් ඒ කියන ඩොලර් ප්‍රමාණය ආවේ නැහැ. හැබැයි දේශීය වශයෙන් තිබිච්ච කළුසල්ලි හෝ වෙනත් දේවල් සුදු කරගන්න නැති ඒවා ඔයාලා බලන්න ඕනේ. නමුත් ඒකිනුත් ආර්ථිකයේ ගොඩ ගියේ නැහැ. ඒ නිසාම ඒගොල්ලන් යම් යම් උත්සාහයන් දරුවා පුළුවන් තරම් දුරට දැන් මේ ඉර වෙලා තියෙන අර්බුදයෙන් ගොඩ යන්න නම් తాවකාලිකව මම කියන්නේ රටේ ප්‍රශ්නේ නෙමෙයි ආණ්ඩුවට තමයි අර්බුදයෙන් බේරෙන්න උන්ට තියෙන ක්‍රම දෙකයි. එකක් කොහෙන් හෝ ණය ටිකක් එකතු කරගන්න එක, අඬලා හරි හිඟා කාලා හරි ස්වාධිපත්‍යය යටත් කරලා හරි එහෙම ගන්න උත්සාහ කරන එක. දෙවෙනි එක තමයි අපි සතුව තියෙන වත්කම් විකුණන. මේ කාරණා අපි අවුරුදු 3කට කලිනුත් මේ විදිහටම පැහැදිලි කරලා කීවා. ඒ අනුව ඔවුන් විවිධ ආර්ථික මර්මස්ථාන විකුණන එක සාධාරණීකරණය කළා. කොළඹ වැරි ජටා, කොළඹ වරායේ ජැටියන්, ඒ වගේම විදුලි බලාගාරයේ බලශක්තිය සම්බන්ධයෙන් විවිධ දේවල් කරා අසාර්ථකව. ඊට පස්සේ ක්‍රමිකව මේගොල්ලෝ කළේ මේ සමස්ත ක්‍රමයක් කණ්ඩායමක් විසින් කරන දූෂණය, වංචාව, හොරකම පුද්ගලයෙක් දෙන්නේ තුනට ලඝු කරන්න ගත්තා. දැන් අපිට චෝදනාව තියෙන්නේ ගෝඨාභය, බැසිල් මහින්දලා කියන කණ්ඩායම මේ මොහොතේ වගකීම දරන පුද්ගලයන් වශයෙන් මිසක් ඔවුන් පමණක්ම නෙමෙයි මේ අර්බුදේ වග උත්තර කරුවෝ. හැබැයි අර මනෝ විශ්ලේෂණය තුළින් සමාජයේ මතයක් හැදුවා. ඔව් අර පී.බී. ජයසුන්දරට මේක ලඝු කරා, බැසිල්ට ලඝු කරා, මහින්දට ලඝු කළා. ඒ විදිහට ඒගොල්ලන්ගේ තිරෙන් අයින් කරලා වෙන කෙනෙක් ගෙනල්ලා මේක උත්සාහ කරලා බැලුවානේ. ඒතර මහා බැංකුවේ අධිපති කබ්දාල් වයින් කළ අලුත් එක්කෙනෙක් ගෙනාවා. දැන් එයාත් එක එක කතන්දර කියනවා. නමුත් අපිට අර්බුදයට උත්තරයක් පෙනෙන්නේ නැහැ නේ. ඊට පස්සේ ඔබ දන්නවා මේ 9 වෙනිදා වෙච්ච තත්ත්වයක් එක්ක ඔයගොල්ලෝ තවදුරටත් පවත්වාගෙන යන්න බැරි නිසා මහින්ද රාජපක්ෂ ඉල්ලාල් පස් වෙන සිදුවීම තුළ රනිල් ගේනවා. මේ රනිල් ගෙනල්ලා සමාජයේ මතයක් හදන යම් ආකාරයක අර සමාජයේ තිබිච්ච අරගලකාරී ස්වභාවයට පහරක් වැදුනා රනිල් ආපු නිසා. මොකද සමාජයේ අර මැදපන්තියේ හැදුවා රනිල් ඇවිල්ලා මේ ඩොලර් ගෙනේවි විදේශ සම්බන්ධතා පාවිච්චි කළා රට මේ අර්බුදයෙන් ගොඩ යයි කියලා මිත්‍යාවක් හැදුවා. ඒගොල්ලෝ ගණන් හැදුවා මේ මිත්‍යාව ටිකක් දුර යන්න පුළුවන් කියලා. මුත් යථාර්ථය ඒක නෙවෙයි. තා වේගෙන් මේ හදන මිත්‍යාවන් බිඳ වැටෙනවා. ඒකට හේතුව එහෙම ආර්ථික පදනමක් එක්ක නෙවෙයි යන්නේ. දැන් සතප වෙමින් තියෙනවා මේ ගේම තවදුරටත් කරන්න බෑ. ගන්න හැම තීන්දුවක් විසින්ම ආර්ථික අර්බුදයේ උස්සන්න බවට පත් වෙනවා. ඉතින් ආසන්නම තත්ත්වය තමයි මේ ධම්මික පෙරේරාව ඒගොල්ලන් ගෙන එන්නේ කල්පනා කරමින් හිතනවා ආර්ථිකයේ යම් සෙල්ලමක් කරන්න පුළුවන් වෙයි කියලා. ඇත්තටම ධම්මික පෙරේරාගේ ආර්ථික විශ්ලේෂණය ගරන් බැලුවොත් ඇනලයිස් කරලා ඔහු මේ ධනෙ උපයාගෙන තියෙන්නේ සැබෑ ලෙසම ව්‍යාපාර ක්ෂේත්‍රයේ භාණ්ඩා සේවා නිෂ්පාදන ක්‍රියාවලියේ අර නිර්මාණශීලීත්වයකින් හෝ වෙනත් හැකියාවකට වඩා මේ මූල්‍ය වෙළඳපොළ තියෙන තුළ පවතින ආකාරක්ෂමතාවයන් රාජ්‍යත් එක්ක තියෙන සම්බන්ධතා අඩු වැඩි වශයෙන් තමුන්ගේ වාසිය සඳහා භාවිත කරමින් කරන ලද ධනෙ ගොඩ ගසා ගැසීමක්. ඒ නිසා එවැනි පුද්ගලයෙක්ගෙන් රටක් ගොඩ යන්න බලාපොරොත්තු වෙන්න බෑ. මේකේ conflict of interest එකකුත් ඇති වෙනවා. ඔහු උත්සාහ කරන්නේ බොහෝ දුරට තමුන්ගේ
ධනය වැඩි කර ගැනීමට තමත් ක්‍රමවේදයක් යම් ආකාරයක පුංචි පැලස්තර ටිකක් ඉදිරිපත් කරાવી. මේ කිසියම් තත්වයන් යටතේ මෝදු වෙමින් ආපු දේශපාලන ආර්ථික අර්බුදයේ විසින් නිර්මාණය කරපු දේශපාලන අර්බුදේනු සමාජයේ ඉල්ලා හිටියා අපිට දේශපාලන උත්තරයක් මේකට ඕන. ඇත්තටම දේශපාලන උත්තරයක් ඕන. ඒක කිසිම මොනෑම ආකාරයකින් මහ ජනතාව පිළිගන්න ආකාරයේ පාලනයක් රට තුළ ස්ථාපිත වෙන්නට ඕනේ. ඒක අපිද ජාතික ජනබලවේගයේද වෙන කණ්ඩායමක්ද මහ ජනතාව තමයි තීරණය කරන්නේ. අපි ජාතික ජනබලවේගය විදිහට අපි වැඩ කැමැත්තක් ඉතින් අපිට මේ බලය දුන්නොත් අපිට මේ වැඩේ කරන්න පුළුවන් කියන එක. ඒක මම පැහැදිලි කරන්න ප්‍රතිපත්ති හරහා. කෙසේ හෝ අලුත් ජනවරමක් තුලින් මහ ජනතාවගේ විශ්වාසය දිනා ගන්න නැති තත්වයකට මේ වැඩේ කරන්න බෑ. මම ඔබට කලිනුත් සඳහන් කළා ඒම තත්වයකදී පවා මේ කණ්ඩායම් උත්සාහ කරන්නම බලය රැඳී සිටින්න. මම ආසන්න හේතු දෙකක් කියන්නම් විශේෂයෙන් ජාතික ජනබලවේගයේ වැනි කණ්ඩායම් ඉදිරියට ඇවිල්ලා රටේ බලය අත්පත් කරගත්තොත් මේ දූෂිත යාන්ත්‍රණයට මරු පහරක් වෙනවා. ඒක වැළැක්වීමට ඒගොල්ලෝ විවිධ උපක්‍රම භාවිත කරනවා. ඒකේ පළවෙනි උපක්‍රමය තමයි මැයි 11 වෙනිදා 9 වෙනිදා මහින්ද රාජපක්ෂ ඉල්ලා අසුනාට පස්සේ ඇතිවෙච්ච තත්ත්වෙදී අපි දිගින් දිගටම කියාගෙන හිටියේ මේට ක්ෂණික විසඳුමක් විදියට ජනාධිපතිවරයා වහම ඉල්ලා අසුවිය යුතුයි. ඒ අනුව ඇතිවෙන තත්ත්වයකදී අපි සහයෝගය දීම ඒ තත්ත්වයක් කතා කරන්නම් කියලා. කෙසේ වෙතත් මැයි 9 මහින්ද රාජපක්ෂ ඉල්ලා අසවෙනවත් එක්කම ජාතික ජනබලවේගයේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛෝ ඉදිරිපත් කරා ඔබට මතක ඇති යම් යෝජනා මාලාවක්. ඒකේ එකක් කිව්වා ජනාධිපති ඉල්ලාස් වෙන්න දීලා අපි කැමති ආකාරයකට පාර්ලිමේන්තුවේ කැබිනට් එකක් හදලා කෙටි කාලීනව මාස 6කට 9කට පාලනය ගෙනියන්න නිශ්චිත වැඩපිළිවෙලක් යටතේ. ඒ වැඩපිළිවෙල අධීක්ෂණය කරන්න කමිටුවක් හදමු කියලා ඔබ දකින්න නැති අපි ඉදිරිපත් කරපු යෝජනා. ඒත් එක්කම අපි විකල්පයක් දුන්නා අපේ යෝජනා පිළිගන්නේ නැත්නම් ඔබ කැමති කණ්ඩායමක් මේ වැඩසටහන කරන්න ඒකටත් අපි සහයෝගය දෙනවා කියලා. හැබැයි ඒ වැඩසටහන සමාජයේ සාකච්ඡාවකටවත් බඳුන් නොකර ඒක යට ගසමින් අද සමහරලාවදී දේශපාලනය පිළිබඳ අවබෝධයක් නැති අය මේක දන්නෙත් නැහැ. චෝදනා ඉදිරිපත් කරමින් ඉන්නේ. මොකද කලේ එකපාරම රනිල් වික්‍රමසිංහ මෙතෙන්ට ගෙනාවා. ඒ ගෙනාවේ වෙන මොකක්වත් නිසා නෙමෙයි. එමගින් මේ අර්බුදේ බේර ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. අපි වගේ කණ්ඩායමකට කොහොමත් ඒගොල්ලෝ දෙන්නේ නැහැ. ඒ වගේම රනිල් වික්‍රමසිංහ විසින් ඔවුන්ව ආරක්ෂා කරන බව හොඳටම දන්නවා. හැබැයි ওই තත්ත්වයන් නිර්මාණය වෙනකොට අපි දන්නවා සමාජයේ ඒගොල්ලන්ගේ CID, ඉන්ටෙක් විවිධ සමාජ ආයතනත් මේ දේශපාලන ක්‍රියාවලිය යම් යම් තොරතුරු ඒක රාශි කරනවා. ඒ තොරතුරු වලදී මම කැමති පොඩක් ෂෙයා කරගන්න ඔය පොදුවේ කරපු මහා විශාල පරිශ්‍රණ නෙවෙයි අපේ ලංකාවේ ඇතුලේ එක්තරා ආයතන group of companies එකක් තියෙනවා. මේකේ නම සඳහන් කරන්න මොකද ඒගොල්ලන්ගේ මේ දත්තතා මේ එළියට දාලා නැති නිසා ඒගොල්ලන් සාමාන්‍යයෙන් සෑම ප්‍රධාන ඡන්දයක් මහමැතිවරණයක් ජනාධිපතිවරණයක් වෙනකොට තමුන්ගේ ආයතනවල ඉන්න සේවකයන්ගෙන් ඡන්දයක් විමසනවා. ඉතාමත්ම ස්වාධීන විදියට. ඒ කියන්නේ යාලා ඡන්දෙ දුන්නේ කාටද කියලා දන්නේ නැති විදියට. එතකොට මේ පෙබරවාරි වගේ කරන ලද ඡන්දයකදී ජනාධිපතිවරණයක් පැවැත්වුණොත් ඒ පක්ෂවල අපේක්ෂකයන් සම්බන්ධයෙන් මොන වගේ තත්ත්වයක් වෙයිද කියලා කරපු ඡන්දේදී 4300 ගණනක් මේකට ඡන්දේ ප්‍රකාශ කරලා තියෙනවා. තමුන්ගේ ආයතන සංඛ්‍යාව 9ක් හෝ 10ක් තියෙනවා. එහිදී ඒගොල්ලන් ඇත්තටම ජාතික ජනබලවේගය නෙමෙයි එතෙන්දී නම් කරලා තියෙන JVP කියලා. JVP එකට 140ක ඡන්ද වැටිලා තියෙනවා. 140ක ඡන්ද 1742ක්. අද බලය හොබවන පොදු ජන පෙරමුණට 9ක ඡන්ද ප්‍රමාණයකුත් එක්සත් ජාතික පක්ෂයට ඡන්ද 8ක ප්‍රමාණයකුත් ජාතික ජනබලවේගයට 14ක ප්‍රමාණයකුත් ස්වාධීන කණ්ඩායමට 3ක ප්‍රමාණයකුත් undecided තාම කිසිම කණ්ඩායමකට තීන්දුව කරපු නැති සහ ප්‍රතික්ෂේපිත කියන කණ්ඩායමක් සැලකිය යුතු ප්‍රමාණයක් තියෙනවා 26කුත් වෙලා තියෙනවා. මෙන්න මේ තොරතුරුත් මේවා මොකද අඩු වැඩි වශයෙන් බලපාලා තියෙනවා මේ ඒගොල්ලන් ගන්න තීන්දුව తీරණත් එක්ක. ඒතර මැයි 9 වෙනිදා සිදුවීමේ සිද්ධියත් එක්කලා ඔබ දන්නවා ඇතිවෙච්ච ප්‍රචණ්ඩාකාරී තත්ත්වයේ ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජනබලවේගයේ වටේ ඉන්න කණ්ඩායම් වලටත් මේගොල්ලෝ බැර කරා ඒ උච්ච තැනකට ගෙනීමට උත්සාහ දරමින් තියෙනවා. පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරමින් තියෙනවා. මොකද අපි මෙතෙන්ට ආවොත් තමයි ඔවුන්ට මරු පහරක් බවට පත් වෙන්නේ. ඒ නිසා දැන් ආසන්නයේදීම මේ මැයි 9 සිද්ධියෙන් පස්සෙත් ඒගොල්ලන් සමීක්ෂණයක් කරලා තියෙනවා. එක්කෝම 4000 ගණනක් මේකට සම්බන්ධ වෙලා නැහැ. නිකන් මත විමසීමක් වගේ කරලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ දල ඇස්තමේන්තුවට අනුව අපිට 140 තිබිච්ච එක 30 දක්වා අඩු වෙලා තියෙනවා.
කියන්නේ ඒ අපි පිට පැටලීමේ උත්සාහය යම් තාක් දුරකට සාර්ථක වෙලා තියෙනවා කියන තත්ත්වයක් අපි තේරුම් ගත යුතු වෙනවා මේ තියෙන තත්ත්වයේදී. ඉතින් මම මේ කාරණා ටික ඔබ හමුවේ ලැබුවේ පුංචි සාමාන්‍ය දේශපාලන අවබෝධයක් අපිට ලබා ගැනීම සඳහා. කාල වේලාව නැති නිසා මම තවදුරටත් දේශපාලනයේ ගැඹුරු සාකච්ඡා කරන්න යන්නේ නැහැ. මේ තත්ත්වයේදී අපි කොච්චර උත්සාහය නිරත වුණත් මම හිතන්නේ නැහැ ආණ්ඩුව යම් ආකාරයක පියවරක් පසුපසට තබලා රට ගැන හිතලා ක්ෂණික මැතිවරණයකට යාවි කියලා. ඒකට මම පොඩ්ඩක් ඉන්න මම උත්සාහ කරන්න ඕගොල්ලන් මේ ප්‍රසන්ටේෂන් එක පෙන්වා ගැනීම සඳහා පුළුවන් කියලා. එහෙම බැරි වුණොත් මම නිකන් කතා කරන්න. තප්පරයක් දෙන්න. හරි මහාචාර්යතුමා හරි. ඔව්. ටිකක් අර ෆෝන් එකේ ඇප්ලිකේෂන් දෙක තුනක් එකට වැටෙනකොට ටිකක් ස්ලෝ වෙන ගතියක් තියෙනවා. මොකද මම හොට්ස්පොට් එකක් මේකට දීලා තියෙන්නේ. ඔව් ඒක තමයි. විනාඩියක් ගමු. මොකද ප්‍රසන්ටේෂන් එක ටිකක් අර පෙනුනොත් ඕගොල්ලන්ට මේ දාලා අදහසක් ගන්න පුළුවන් නේද? හරි ඒක කරගන්න පුළුවන් නම් හොඳයි. ඉන්නකල් බලමු. විනාඩිය දෙකක් ගන්න. දැන් මාව බලන්න කම්පියුටර් එකකින් Asus කියලා කම්පියුටර් එකක් එනවද කියලා පස්සට කනෙක්ට් වෙනවද කියලා. Asus කියලා එකක් නම් ආවේ නැහැ තාම අපිට මේ කනෙක්ට් දැන් බලන්න. දැන් ආව නේද? හරි මගේ නමින් එනවා. හරි මගේ නමින් එනවා. හෙලෝ මගේ නමින් එනවා නේ. ඔව් හරි. දැන් ඔව් ඒකේ ලව් කරන්න මම ලව් කරන්න ඒකේ මේ ඒ නැත්නම් ඒකේ හොස්ට් කරන්න මේ හොස්ට් කරන්න මාව මේ කෝ-හොස්ට් දෙන්නකෝ. හරි රුවන් සහෝදරයා මේ අනිල් ජයන්ත කියලා තව එකක් තියෙනවා. ඒකට අපි හොස්ට් දෙමුද? ඒක අපි කෝ-හොස්ට් කරමු. නැත්නම් අර ෂෙයාරින් ෆැසිලිටි එක දෙන්නේ ඇති. රුවන් සහෝදරයා මගේ අර අනිල් ජයන්ත කියලා තව එකක් තියෙනවා. ඒකට දෙන්න මේ ෆැසිලිටි එක ෂෙයාරින් ෆැසිලිටි එක. තාම නැහැ. ඔව් පොඩ්ඩක් ඉන්න මම දෙනවා. හරි. හරි. කරන්ට් එකක් ආවා. ලොකු දෙයක් කියන අපේ වෙලාව හොඳයි. හරි මහාචාර්යතුමා හරි. හරි. යන්නේ නැහැ නේ? නෑ. හරි. ඉන්න මම මේකෙන් ලීව් කරන්න ඉස්සෙල්ලා කොට හරි. මාව පේනව නේද? හරි මහාචාර්යතුමා හරි. ඔව් දැන් පේනවා දැන් ඇහෙනවද කම හරි. හරි. ප්‍රසන්ටේෂන් එක පටන් ගන්නවා අපි. හරි. අපි වැඩිපුර
ඇල්මක් දක්වන්නේ ප්‍රතිපත්ති නිසා මම වර්තමාන තත්ත්වය චුට්ටක් වේගෙන් සඳහන් කරගෙන යන්නම්. අපිට ප්‍රශ්න වටේදී මගහැරෙන දෙයක් තියෙනවා නම් සාකච්ඡා කරන්න පුළුවන්. මොකද අද තියෙන අර්බුදය පිළිබඳ අඩු වැඩි වශයෙන් අපිට අවබෝධයක් තියෙනවා. නමුත් යම් කන්ස්ට්‍රක්ටිව්ලි එක පිළිවෙලට හැඩගස්සලා අපි ගන්න ඕනේ කොහෙද ප්‍රශ්නේ තියෙන්නේ කියන එක. ඇත්තටම මේ රූට් කෝස් එක බොහෝ දුරට සමාජයේ කතා කරන්නේ නැහැ. ඒක යට අරිනවා. මතු පිට ප්‍රශ්න ඔබ දකින්න නැති මෑතකදී ඒක දැන් මේ දවස්වල ටීවී එකෙත් එතුමට යම් අමාත්‍යාංශයක ස්වදේශ සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලබා දෙන කතාව ඉතා වේගෙන් සංසරණය වෙනවා සමාජ මාධ්‍ය හරහා. මේ අපි සාගතයකට යන්නේ වහාම බිම් අඟලක් නැර වගා කරන්න ඕන ලොකු ප්‍රශ්නයකට යන්නේ කියලා ඔබ දකින්නේ නැති. නිරන්තරයෙන් ප්‍රවෘත්ති වලින් ආවරණය ලබා දෙනවා. හැබැයි ඔබ සූක්ෂම විශ්ලේෂණය කරලා බලන්න එතුමාගේ කතාව ඇතුලේ ඔහු ලස්සනට මෙහි දූෂිතයන් වැරදිකරුවන්ව හංගනවා. එක වචනයක්වත් ඒ සම්බන්ධයෙන් කතා කරන්නේ නැහැ. ඒ නිසා මේකේ හැම කෙනෙක්ම මගහරින දේ තමයි මෙන්න මේ ඇත්ත හේතු දෙක. එකක් තමයි ප්‍රජාතන්ත්‍ර විරෝධී, මානව විරෝධී, තනි පුද්ගලයන්ගේ ලාභය සහ ප්‍රතිලාභය පමණක්ම උඩට උස්සන අර්ථ ක්‍රමයක් අති බහුතරය අමතක කිරීම. ඒ නිසාම තමයි අපේ රට අද මේ දවස්වල අපි සම්මන්ත්‍රණ මාලාවක් කරගෙන යනවා මගේ රට බංකොලොත් කළේ කවුද කියලා. ඇත්තටම රට බංකොලොත් කියන කාරණේ විශ්ලේෂණය කරලා ගත්තාම ඇත්තටම රටේ අති මහත් විශාල ප්‍රමාණයකට බංකොලොත් භාවයේ උරුම වුණාට ඒ බංකොලොත් භාවයට කැඳවගෙන ගිය දේශපාලන නායකයන්, ජනාධිපති, අගමැති, කැබිනට්, ඒ වටේ ඉන්න මැති ඇමතිවරු, ව්‍යාපාරික පැලැන්තිය, නිලධාරි පැලැන්තිය, මාධ්‍ය, නීතියෙන් උදව් උපකාර කරන අය, වෙනත් ආකාරයට මත වපුරන අය ගත්තාම ඒ කිසි කෙනෙක් බංකොලොත් වෙලා නැහැ වෙනදාට වඩා ධනෙ රැස් කරන දේ නිසා හරිම ප්‍රජාතන්ත්‍ර විරෝධී. වැරදිකරු ධනවතෙක් බවට පත් වෙනවා. තමුන් ගත්තු වැරදි තීන්දුවෙන් නිසා පීඩණයට පත් කරනවා විශාල ප්‍රමාණයක්. ඉතින් ඒකට තමයි අපි මේ කියන වැරදි අර්ථ ක්‍රමයක් කියන්නේ මේක සම්පූර්ණයෙන්ම උඩියටු කරන්නට ඕනේ. එවැනි ක්‍රමයක් පවත්වාගෙන යන ඒටම අනුගත වෙච්ච තාම දූෂිත පන්නේ දේශපාලනයක් මේ තියෙන්නේ. ඇත්තටම අපේ රටේ මේ ධනේශ්වර දේශපාලනයකුත් නෙමෙයි තියෙන්නේ. මේකට මම දන්නේ නැහැ මොකක්ද කියන්නට ඕන නම කියලා. සාමාන්‍ය අන්තර්ජාලයේ හොයපුවම මේකට ළඟින්ම යන නම තමයි ක්ලෙප්ටොක්‍රසි කියලා කියන්නේ චෞර රාජ්‍ය. මේ ඊටාම අර මූලික දේවල් කිසිම ගණනකට ගන්න නැහැ. ඕන තරම් හොරගම් කරත් බය නැතුව සමාජ ඉදිරියේ පෙනී ඉන්නවා ප්‍රභූවරයෙක් විදියට. ඉතින් එවැනි තත්වයක් තමයි මේකේ ප්‍රධානම හේතුව. ඒ අනුව අපිට පෙනෙන දේ දැන් ආර්ථිකම විද්‍යාත්මකව මේ රටේ ප්‍රශ්නය තමයි මෙන්න මේ තියෙන දේශපාලන ක්‍රමයක් අර්ථ ක්‍රමයක් එක අරමුණක් වෙනුවෙන් පොදු අරමුණක් වෙනුවෙන් වැඩ යොදව ගන්නවා වෙනුවට ආර්ථික ක්‍රමයේ විසින් දේශපාලන යාන්ත්‍රණය අත්අඩංගුවට අරගෙන කරන ලද අර අසමතුලිතතාවය තමයි මේ පෙන්눔 කරමින් තියෙන්නේ. ඒ නිසාම තමයි දේශපාලන යාන්ත්‍රණයේ ඉන්න අය අර හිපොක්‍රටික් ඩිසිෂන්ස් ගන්නෙ. ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලෝ සියල්ලම දන්නවා, ගන්න තීන්දුව පිළිබඳ කිසිම වගකීමක් නැහැ. ඕන දෙයක් කරනවා. හැබැයි කියනවා ඔබට සමෘද්ධිය ලැබෙනවා, ජීවිතේ උඩට ගන්නවා කියලා ගන්න තීන්දුව తీරන සම්පූර්ණ මේකට පරස්පර විරෝධී. ඒ නිසා තමයි සමහර අවස්ථාවලදී බය නැතුව වෙන්නේ. පොහොර ඇතුව හෝ නැතුව අර අස්වද්දනවා මේ රටේ පළදාව වැඩි කරනවා කියලා. එතකොට ඒ ප්‍රකාශත් මහ ජනතාව යම් ආකාරයකට සමාජගත කරගන්නවා. එතනත් ලොකු ප්‍රශ්නයක්. පොහොර ඇතුව හෝ නැතුව අස්වද්දනවා කියන ක්‍රම ඒවට අපි කියනවා හිපොක්‍රසි කියලා. ඒ වගේම මේ ක්‍රමයේ ඇතුලේ භාණ්ඩ සේවා නිෂ්පාදනයේද ආර්ථික තීන්දුව తీරුනද පොහොර ගැනීම තොර රජයේ වියදම් පියවීම ඔය ඕනෑම තීන්දුවක් මහා මාර්ගයක් ඉදි කිරීමද ව්‍යාපෘතියක් කිරීමද කරන ඕනෑම ආර්ථික කාර්යයකදී තියෙන ප්‍රධානම ගැටලුව තමයි එයින් සැලකිය යුතු ප්‍රමාණයක් වටිනාකමක් දෙන්නේ තුන් දෙනෙක් අතට එළියට යනවා. ඒකට අපි කියනවා ඉකොනොමික් ලීකේජ් එකක් තියෙනවා. ඒ වගේම ගන්න අතාර්කික තීන්දුව මගින් අර අර්බුදයේ තව දෙගුණ තෙගුණ කරනවා. දැන් ඔය පොහොර සම්බන්ධයෙන් ගත්තු තීන්දුව එකක්, විදේශ විනිමය අනුපාතයේ 203 පවත්වාගෙන තිබිච්ච එක, ඒ වගේ විශේෂ එකක් ඔබ කවුරුත් දන්නවා මෙතනින් සිද්ධ වෙච්ච හානිය මේ විදේශවල ඉන්න ඔබ වගේ අය ලංකාවට ඩොලරයක ප්‍රමාණය අඩු වීමට වඩා භයානක වංචාවක් මේක ඇස්සේ තියෙනවා. ඒක තමයි අපි දැන් මේ පොඩි රෙකන්සිලේෂන් එකක් කරමින් යනවා. 2019 අග වෙනකොට තිබුණු ඩොලර් බිලියන 7.9 කොහොමද 2021 අග වෙනකොට බිඳුව දක්වා ආවේ
ආනයන අපනයන සිදු වෙමින් යම් ආකාරයක විදේශ විනිමය ලැබීම් ගෙවීම් සිද්ධ වෙන තත්වයකදී රට සතුව තිබිච්ච මහ බැංකුව සතුව තිබිච්ච විදේශීය සංචිත ප්‍රමාණය එහෙම කොහොමද යටට ගියේ කියලා ලොකු සැකයක් තියෙනවා. බැංකු පද්ධතිය හරහාම මේගොල්ලන් 203ට මේවා මිලදී ගත්තා කියලා. අරගෙන දැනුවත් භාවයෙන්ම තමයි මේක අතහැරියේ. ඒ නිසා 360ට වගේ එකපාරම ඊළට ගියා. එතකොට 203ට අරන් 360ට ඩොලර් මිලියන බිලියනයක් අතහැරියොත් ඔබ බිලියනපතියෙක්යි ට්‍රිලියනයකට කිට්ටු ධනවතෙක් බවට පත්වීම ඉඩකඩ තියෙනවා ලංකාව ඇතුළෙම. ඉතින් එවැනි දේවල් අසාමාන්‍ය ලෙස මුදල් අච්චු ගැසීම තාමත් මේ අපේ ආර්ථිකය ඇතුළේ තියෙන ප්‍රශ්නයක්. සැබෑ ප්‍රශ්නයට උත්තර හොයනවා වෙනුවට ආණ්ඩුව හැමතිස්සෙම කියන්නේ මුදල් අච්චු ගැසීම. දැන් රනිල් වික්‍රමසිංහත් කියන්නේ බය වෙන්න ඔය අපි ඔය බය කරනවානේ. ඉදිරියේදී මුදල් අච්චු ගහන්න සිද්ධ වෙනවා කියන කාරණේ විශාල ප්‍රමාණයක්. හැබැයි ඔහු එක උපක්‍රමයකුත් කරනවා වෙන්න තියෙන අනතුරට වඩා වැඩියෙන් පේනවා. පළවෙනි දවසේම කිව්වා පැය 15ක් කරන්ට් එක කපන්න සිද්ධ වෙනවා. කණ්ඩ නැහැ, තෙල් තියෙන දවසට ගෑස් නැහැ, මෙහෙමයි ලබන මේ අවුරුද්දේ රුපියල් ට්‍රිලියනයක් අච්චු ගහන්න වෙනවා කියලා. ඒක මං හිතන්නේ ඔය දැනුවත් භාවයෙන් කියන්නේ තියෙන තත්ත්වයට වඩා එක්සැජරේට් කරපුවාම ඊට වඩා අඩුවෙන් ගෙනාවොත් ඒක ඔහුගේ ජයග්‍රහණයක්. දැන් පැය 15ක් කරන්ට් එක කපනවායි කියලා කිව්වා. ඒතකොට දැන් කපන්නේ පැය 2යි. එතකොට එහෙනම් රනිල් වික්‍රමසිංහ පැය 13ක් අපිට බේරා දුන්නයි කියන මතය හදන්න තමයි එයා එක කළේ. ඒතකොට ට්‍රිලියනයක් අච්චු ගහනවා නම් මේ අවුරුද්ද අවසාන වෙනකොට රනිල් වික්‍රමසිංහට කියන්න පුළුවන් බිලියන 600කින් විතර වගේ ඉවර කරගත්තොත් මන් නිසා බිලියන 400ක් ඉතුරු කරලා දුන්නා කියලා. මේ කාරණා විශේෂයෙන් මේ සමාජයේ සහ දේශපාලනය පිළිබඳ දැනුවත් භාවයෙන් ඉන්න අය තේරුම් ගත යුතුයි. එහෙම තේරුම් ගත්තොත් විතරයි ඒගොල්ලන් ඉදිරියේදී ගන්න උපක්‍රම වලට පවා අපිට නිසි උත්තර හොයන්න පුළුවන් වෙන්නේ. නැත්නම් අපි අමාරු වැටෙනවා. ඒ අමාරු වැටීම තුලින් ආණ්ඩුවේ අවශ්‍යතාවය ඉෂ්ට කරනවා. ඉතින් ඉදිරියේදී තවදුරටත් වෙන්න දේ තමයි මේ පොලි අනුපාතය ඉහළ මට්ටමකට යනවා. අඩු මට්ටමක පවත්වාගෙන තිබුණ අවුරුදු 2ක් විතර දැන් එය ඉහළ ගිහිල්ලා තියෙනවා. භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කරනකොට 20%ට වැඩි අනුපාතයක් තමයි මේ තියෙන්නේ. මේකට අපි කියනවා මොනවාද මේ ටේපරින් මෙෂර් එකක්. කියන්නේ මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කරනවා. ඒ දැඩි කරපුවාම රටේ තියෙන මුදල් මහ බැංකුව වෙත ඇදලා ගැනීම උපක්‍රමයක්. ඒ අනුව උද්දමනයේ ඉදිරියේදී පාලනය කිරීමට උත්සාහයක නිරත වෙනවා. නමුත් ඒ කරන්න අපහසුයි රට ඇතුලේ භාණ්ඩා සේවා නිෂ්පාදනයේ නිසි පරිදි වෙන්නේ නැත්නම් සහ ඒ සඳහා මඟ පෙන්වන්නේ නැත්නම්. එහෙම එකක් අපිට පෙන්වන්නේ නැහැ. ඉතින් ඔය තත්ත්වය හැමයි මිනිස්සුන්ට මේක දැනෙන හැටි තමයි මේ තියෙන්නේ. භාණ්ඩ හිඟවීම, පෝලිං වල සිටීම, දැන් මේ වෙච්ච විදුලිය කැපීම, වැඩිපුර බදු පැනවීම දැන් අලුතිනුත් යෝජනා කරලා තියෙනවා. ඒිනුත් වැඩි පංගුව මහ ජනතාවට එන්නේ. විශේෂයෙන් මේ අර්බුදකාරී තත්ත්වයකදී ලෝකයේ අත්දැකීම අපිට ගොඩාක් තියෙනවා. ගොඩක් රටවල් කරලා තියෙන්නේ බදු ප්‍රතිපත්තියේදී වැඩිපුර ධනෙ තියෙන අයගෙන් මේ මොහොතේ ගන්නවා. මොකද මේ අර්බුදයෙන් ගොඩ යන නම් වැඩිපුර තියෙන කෙනාගෙන් ටිකක් ගත්තාම ලේසි. ධනය අඩුවෙන්ම තියෙන කෙනාගෙන් ගන්න ඔහුගේ ක්‍රය ශක්තිය පිරිනනවා, මූර්ත වැටුප පල්ලෙහාට එනවා. ඒ නිසා රටේ නිෂ්පාදනය සඳහා ඉල්ලුම ඇති වෙන්නෙත් නැහැ. ආර්ථිකයේ හැකිලීමේ ඉඩකඩ වැඩි, පීඩනය වැඩි, සමාජයේ යම් ප්‍රශ්න නිර්මාණය වීමේ ගැටලුවක් තියෙන්න පුළුවන්. ඒ නිසා සැබෑ ප්‍රශ්න ඒ වගේ උත්තර කරුවා කවුද කියලා හොයනවට වඩා සාමාන්‍ය ජනතාව තමුන්ගේ ප්‍රශ්නේ බේරා ගන්න උත්සාහ කරනවා. තමුන් එක්ක පොලිමේ ඉන්න අනිත් එක්කනත් එක්ක අල්ලපු වැටේ එක්කනත් එක්ක හිතවතත් එක්ක මේ වගේ තැනකට රට තල්ලු වෙලා අරාජික තත්වයකට පත්වීමේ අනතුරකුත් තියෙනවා. ඒ නිසාම තමයි ගොඩාක්ම අපේක්ෂා බංගත්වයට පත්වෙච්ච තරුණ කණ්ඩායම් මේ වෙනකොට ලංකාව අතහැර යෑම මොකක් හෝ ජොබ් එකකට අතහැර යෑම තත්ත්වයට පත් වෙලා තියෙනවා. මම දන්න අපේ විශ්වවිද්‍යාලයේ ළමයි පවා සැලකිය යුතු ප්‍රමාණයක් මේ වෙනකොට ඩුබායි සඳහා යමින් ඉන්නවා. ඒ මම දන්න ළමයි 10ක් 15ක් විතර මාව මේ ඩිග්‍රිය තියෙන ළමයි. සමහර ළමයිට ඒගොල්ලන් ඉල්ලන සර් මට සහතිකයක් දෙන්න මේ කියලා අපි කැරක්ටර් සර්ටිෆිකේට්ස් මමම ලියලා දීලා තිනවා 10ක් 15ක් විතරම. ඒ අය කිසිම ජොබ් එකක් නැතුව ඉන්නේ. ඔය ඇවිල්ලා මම දන්නේ ඒක ඇත්තද මේ කියන්නේ කතාව ඒගොල්ලෝ කියන එක. ඔය ඇවිල්ලා මොකක් හරි කරලා ජොබ් එකක් හොයාගන්න පුළුවන් කියන විශ්වාසයෙන් තමයි ඇවිල්ලා. හැබැයි ඔක්කොටම තාම ජොබ්ස් හරි ගිහලා නැහැ. කීප දෙනෙක් ජොබ්ස් හොයාගෙන තියෙනවා. මේ තියෙන මේ අපේක්ෂා බංගත්වයේ. ඒ නිසා මිනිස්සුන්ට දැන් ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා බය සහ අවිනිශ්චිතතාවයත් එක්ක. ඒක හොඳ දෙයක් නෙමෙයි. මිනිස්සු බයයි අවිනිශ්චිතතාවයයි එක ජීවත් වෙනකොට ඕනෑම දෙයක් කරන්න පෙළඹෙනවා. ඉතින් මේක සමාජයේ වරද අපි රට ගොඩ ගන්න ඕනයි කියන පැත්තට වැඩ කරන මිනිස්සුන් ටිකක් කලබල වෙන්න ඕන තත්ත්වය. මේක බේරුම් කරගත්තේ නැත්නම් භයානකයි. රටේ ඇත්තම ප්‍රශ්නේ දැන් මේ මං කිව්වේ මිනිස්සුන්ට මේක පේන හැටි. මේ තියෙන අපේ ආර්ථිකයේ ලක්ෂණ ටික ඇත්තටම අපේ ආර්ථික අර්බුදේ විහිදිලා තියෙන ශේස්ත්‍ර ටික තමයි මේ පෙන්눔 කරන්නේ මේ ස්ලයිඩ් එකෙන්.
මේ දූෂිත ක්‍රමයේ විසින් අවසානයේදී මේ අර්බුදය නිරූපණය කරන ශේස්ත්‍ර එකක් තමයි විශාල ණය අර්බුදය. විදේශයේ අංශය කියන්නේ ආනයන කියන්නේ අපේ ජාත්‍යන්තර වශයෙන් ගනුදෙනු කරද්දී රටක් ශක්තිමත් වෙන්නට ඕනේ විදේශීය සංචිත ප්‍රමාණයක් ගොඩ ගසා ගන්න ඕනේ. අපිට ඒක නැහැ. එතන අර්බුදේ තියෙනවා. මේක කරුණු පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. මේ ශේස්ත්‍ර 6 ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම අවවර්ධනය, ඒ වගේම නිෂ්පාදන ඵලදායීතාව ප්‍රොඩක්ටිවිටි අඩුවීම, ඒ වගේම ආණ්ඩුවේ ආදායම පල්ලෙහා යාම, ඒ වගේම අර ආර්ථික විද්‍යාවේ පැත්තෙන් ගත්තාම අඩු ඉතිරි කිරීම සහ අඩු ආයෝජන. එතකොට උඩට කියන්නේ මේවා එකකට එකක් අර ඩොමිනෝ ඉෆෙක්ට් එක වගේ කනෙක්ට් වෙලා තියෙන්නේ. මේක කඩා වැටෙනකොට උදාහරණයක් ගත්තාම රටේ නිෂ්පාදනය අඩු නම් විදේශාංශය අඩු වෙනවා. රටේ නිෂ්පාදනය අඩු නම් ආණ්ඩුවේ ආදායම අඩු වෙනවා. එතකොට ආණ්ඩුවේ ආදායම අඩු වෙනකොට මිනිසුන්ගේ නිෂ්පාදනය අඩු වෙනවා. අඩු ආදායම් නම් තියෙන ඉතිරි කිරීම අඩු වෙනවා. එහෙනම් ආයෝජන අඩු වෙනවා. ඔන්න ඔය තත්ත්වයන් තියෙනවා. එන්නේ ඒවට අමතරව සුවිශේෂී කාරණයක් තියෙන මේ ආදායම් බෙදී යාමේ පරතරයක් එන්න වර්ධනය වෙනවා. මොකද අපිට මේ ප්‍රශ්න තියෙද්දී ඔන්න ආදායම් බෙදී යාමේ පරතරය ටිකක් අඩු කරගන්න පුළුවන්කම තියෙනවා. නමුත් අපේ රටේ ආදායම් බෙදී යාමේ පරතරයත් එන්න වර්ධනය වෙමින් තත්වයක තියෙන්නේ. වේගයෙන් මම කතා කරන වේගය වැඩිද මන්ද? නමුත් චුට්ටි කාරණා ටිකක් මේ ණය අර්බුදයේ වැදගත් වෙන කෑලි ටිකක් මම පෙන්눔 කරන්නම්. අද වෙනකොට රුපියල් සමස්ත මධ්‍යම ආණ්ඩුවේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 17000 ගණනක්. ඒ කියන්නේ ට්‍රිලියන. ඒක රටේ දලදේශීය නිෂ්පාදනය එක ගත්තාම මේ ණය ප්‍රමාණය විශාල පංගුවක් උසුලනවා. එතකොට අපි ඩොලර් වලින් ගත්තාම තියෙන ණය පංගුව ප්‍රතිශතයක් විදිහට ගත්තාම ඉතා විශාල බරක් මේක දරා ගන්න අමාරු මට්ටමක තමයි තියෙන්නේ. අපි දන්නවා ණය දේශීය සහ විදේශීය. මේන් ඇත්තටම දේශීය ණය යම් ආකාරයකට අපිට කළමනාකරණය කරන්න පුළුවන්. අපිට අමාරු තත්ත්වයේ පැන නැගිලා තියෙන්නේ විදේශීය ණය පංගුව නිසා. මෙන්න මේ විදේශීය ණය පංගුවෙනුත් අපි නිතරම කතා කරන ස්වෛරී බැඳුම් කර නිසා තමයි මේ ගැටලුව ගොඩක් නිර්මාණය වෙලා තියෙන්නේ. ඇයි? ඒකට විශාල පොලියක් අපි ගෙවනවා. ඒ වගේ මේ බැඳුම් කර වලින් ගත්තු මුදල් කොහෙටද ගියේ කියලා නිසි ආකාරයක පරීක්ෂණයක් කරන්නේ නැතුව හොයන්න බෑ. තොරතුරු තියෙනවා. නමුත් ආණ්ඩුවක් විදියෙන් ඒවා හිලිතරව් කරන්නේ නැහැ. මේවල ආයත ගනුදෙනු සමානලාට ඩොලර් 100කට 200 මිලියන 100කට මිලියන 500 ඔය අනාදි වශයෙන් වේදම් කරන්න ඇති. දැනටත් ඔබ දන්නවා ආණ්ඩුව ඊයේ පෙරේදා කඩිමුඩියේ සම්මත කරගත්ත පනතක් මේ විදුලි බල ජනනය සම්බන්ධයෙන් ඒදි තීන්දුව තමයි unsolicited biddings වලට යන්න. unsolicited bidding කියන්නේ අර මේ තරගකාරී මිල කැඳවීමෙන් තොරව තමුන්ට ඒ කැමැති පරිදි තෝරාගෙන දෙන්න පුළුවන්. ඉතින් අපි දන්නවනේ මෙවැනි දූෂිත ආණ්ඩුවකදී අනිවාර්යෙන්ම අර්බුදයේ හැමුවේ පවා හොරකම් කිරීම බලක්වන්න බෑ. ඉතින් මේ විශාල ණය බරක් දැනට තියෙනවා. මේ ජූලි 25 වෙනිදාත් බිලියනයක් ගෙවන්න තියෙනවා. මේක චුට්ටක් තේරුම් ගන්න අපේ දැනුම සඳහා මේ අර්බුදේ කොච්චර ගැඹුරුද කිව්වොත් මේ තියෙන ණය අතරින් මේ උඩින්ම තියෙන එක ජූලි 25 වෙනිදා කල්පිරෙන්න තියෙන ණය. ඒ කියන්නේ විවෘත වෙළඳපොලේ ගෙවන්නට ඕන ස්වෛරී බැඳුම් කර ඒවා සාමාන්‍යයෙන් ඩොලර් 100 බැඳුම් කර විදිහට තමයි අලෙවි වෙන්නේ. ඩොලර් 100ක බැඳුම් කරයක් ද්විතීයක වෙළඳපොලේ සිංගප්පූරු ද්විතීයක වෙළඳපොලේ බොන් සුපර් මාර්ට් කියලා ඉන්ටර්නෙට් එකේ ගාපු මොගලන්ටත් මේක හොයන්නට පුළුවන්. අප්‍රේල් 1 වෙනිදා ගණුම්කරුවෝ ගන්න සූදානම් වුණා 100ක එකක් 65 ගානේ. විකුණුම්කරුවෝ කිව්වා 67යි. ඒ නිසා බොහෝ අවස්ථාවලදී මේ ගනුදෙනු සිද්ධ වෙන්නේ නැහැ. විකුණුම්කරු කියනවා මට මෙච්චර ඕන, ගණුම්කරු මෙච්චර පරතරේ වැඩි නිසා අර ෆ්ලෝට් එක වැඩි නිසා බොහෝ දුරට ගනුදෙනු සිද්ධ වෙන්නේ නැහැ. මොකද මේකේ තේරුම අපි ගන්නට ඕනේ මේ බිඩ් ප්‍රයිස් එක. ගන්නවා නම් ගන්නේ 65ට තමයි. ඒතර මේ මාසෙකින් දෙකකින් කල්පිරෙන තියෙන එකක් එච්චර අඩුවට ඉල්ලනවා කියලා කියන්නේම මේ අර්බුදයේ ගැඹුර පෙන්වනවා. දැන් බලන්න අප්‍රේල් 1 වෙනිදා තත්වයයි ජූනි 7 වෙනිදා වෙනකොට තත්වයයි. මේ ජූනි මාස දෙකකට පස්සේ අර 65ට තිබිච්ච එක දැන් 43ට ඉල්ලන්නේ. මේක තමයි මම අවසානයේ ගත්තේ. ඒතර මේ බැරෑරුම් තත්වයේ හැමුවේ තමයි අපිව ඩවුන්ග්‍රේඩ් කරලා තියෙන්නේ. ඇත්තටම අපි දැන් කැමති වුණත් අකමැති වුණත් අපි තාක්ෂණික වශයෙන් බුන්වත් රාජ්‍යයක ඉන්නේ. මේ බුන්වත් මේ තත්ත්වම තව ඉදිරියට ගියොත් මහ ජනතාවට සමස්ත ජනතාවට විඳින්න වෙන පීඩනය ගොඩක් වැඩි වෙනවා. විශේෂයෙන්ම IMF එක හරහා ඉදිරිපත් කරන යම් යම් යෝජනා නිසා තාවකාලික ආණ්ඩුවට තමුගේ ණය බේරා ගැනීමට ප්‍රතිව්‍යුහගත කිරීමට යම් සහනයක් ලබා ගත්තත්
ඒ සහන නිසාම එහි විශාලම බරපැන දරන්න වෙන්නේ මහ ජනතාවට වැඩි බදු වශයෙන් ඒ වගේම මිල වැඩිවීම සහ මිනිසුන්ට ලැබෙන තියෙන යම් සහන සියලුම දේවල් කප්පාදුවකට ලක් වෙනවා. ඒ වගේම අපි ලබා ගන්න යම් සහන මිල යටතේ ලබා ගන්න විදුලිය වතුර ඒ වගේ දේවල් වලට විශාල වශයෙන්ම මිලක් ගෙවන්න සිද්ධ වෙනවා. ඒක ඇත්තටම ඔබ මේ වතුර හෝ විදුලිය සැබෑ ලෙසම ජනනය කරන්න යන මිල ගෙවුවා නම් අර්බුදකාරයෙක්දී පොඩි තර්කයකුත් එනවා. හැබැයි දැන් ඔබ ගෙවන්න යන්නේ මේ මිනිසු කරපු සියලු වංචා දූෂණ වල කොටසක් මේ මිල ඇතුළට එකතු කරමින් ඉන්නවා. මේ වෙනකොට අපි දන්න ආයතන ගණනාවක් විශේෂයෙන් රාජ්‍යයෙන් පිට ආණ්ඩුවෙන් පිට කණ්ඩායම් ගණනාවක් මේ මිල ගණනය කිරීම කරගෙන ඉන්නවා. විශේෂයෙන් වෘත්තීය ගණනාධිකරණ ආයතන මමත් සම්බන්ධ වෙන තැන් තියෙනවා. ඒ විවෘත සාකච්ඡාවක් කරනවා මේ යුටිලිටිස් වලට සැබෑ වෙළඳපොළ මිලක් ගේන්න ඕන කියලා අර දූෂිත ගනුදෙනු සහිතව මිල නියම කිරීමේ මිල කිරීමේ ක්‍රමයක ඉන්නවා. ඒක වැරදි. මේක මම අමතක කරන්න මේ තියෙන ඉදිරි අවුරුද්දක් ඇතුළතදී ගෙවන්න තියෙන ණය ප්‍රමාණයේ ගැඹුර. එතකොට අපේ මම කිව්වා මෙච්චර අර්බුදයකට යන්න හේතුව තමයි බාහිරාංශය අපි එක්ස්ටර්නල් සෙක්ටර් එකේ තියෙන ගෙවුම් ශේෂ තුලනය අපේ ආනයන වලට වඩා අපණන් ඉතාමත් අඩු මට්ටමක තියෙන්නේ. ජංගම ගිණුමෙන් අනෙක් ප්‍රවේශ වලින් අපිට ලැබිච්ච ආදායම ඉතාමත් අඩුයි. ඒ නිසා තමයි ජංගම ගිණුමේ හිඟයක් බවට පත් වෙමින් 2019ට ආවා. 2020ට අරන් බලන්න 2021 දී ඒ හිඟය තවත් වැඩි වෙලා තියෙනවා. 21 දී බිලියන 3.3ක්. ඒකට මේ පියව ගන්න නම් අපිට එක්ක ණය ගන්නට ඕනේ. එහෙම නැත්නම් ආයෝජන එන්නට ඕනේ. මේ තියෙන්නේ ඔය විදේශීය ශ්‍රමිකයන් මේ සියලුම දේවල් කළාට පස්සේ ඔක්කොම සෙටල්මන්ට් කරාට පස්සේ තව අලුතෙන් එක්ක ණය ගන්නට ඕනේ. අලුතෙන් ආයෝජන කරන්නට ඕනේ. එහෙම නැත්නම් විකුණන්නට ඕනේ. ඒතර මේ අර්බුදකාරී තත්ත්වය හොඳටම පේනවා මේ සංඛ්‍යාවලින්. ඒ වගේම විදේශීය වෙළඳාමේදී ගත්තාම මේ තියෙන ආනයන අපනයන කොහොමද විහිදිලා ගින් තියෙන්නේ කියලා අපි අපනයන වැඩි හරියක් ඇමරිකාව යුරෝපය වලට තමයි යන්නේ. ආනයන ඉන්දියාව සහ චීනය. ඉතින් මෙතනක් තියෙනවා අපිට දරා ගන්න බැරි තත්වයක්. අපි කැමතුණත් අකමැති වුණත් විදේශීය වෙළඳාම කියන කාරණේදී අනෙක් රටවල් වලට සාපේක්ෂව අපි වැඩි සහයෝගීතාවයකට යා යුත්තේ අපේ අපනයන වෙළඳපොලෙන් වැඩි පංගුවක් ඇත්තටම ඉන්දියාව මාකට් එකෙන් අල්ලන්න පුළුවන්. නමුත් අපේ ප්‍රතිපත්තිය ඇතුලේ එහෙම ලයින් එකක් පෙනෙන්නේ නැහැ. ඉන්දියාව චීනයේ අපනයන වෙළඳපොලේ නැහැ. ආනයන වෙළඳපොලේ විතරයි ඉන්නේ. ඒ නිසාම තමයි ඉන්දියාවත් චීනයත් ඉදිරිපත් උනේ අපිට අර කෙටි කාලින ස්වැප් ණය කියලා කියන්නේ ස්වැප් කරනවා කියලා කියන්නේ අර හුවමාරු ණය විදියට ලබා දීම. ඒ වගේම ක්‍රෙඩිට් ලයින්ස් ලබා දීම කරන්නේ. ඒ නිසා මේ මොකද ඒගොල්ලන්ගෙම ඉතුරු බඩු ටිකත් ගන්නයි කියන තත්ත්වය. ඉතින් මේකෙනුත් පෙන්눔 කරන්නේ අපේ මේ ව්‍යුහයේ ඉදිරියේදී පවත්වාගෙන ගියොත් අපේ විදේශ වෙළඳ පංගුව පුළුල් කර ගැනීමට තියෙන ඉඩ කඩ අඩු වෙනවා කියන කාරණේ. මේ සංචිත ප්‍රමාණයමත් කරන. වගේම තව ප්‍රධානම කාරණයක් තමයි මේ ආර්ථික ප්‍රතිපත්තිවල විශාල ලීකේජ් එකක් තියෙනවා. ඒක තමයි ණය අරගෙනත් රට සංවර්ධනය කරන්න බැරි වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් රටක් ණය ගත්තේ නැතත් යම් සංවර්ධනයක් අත්පත් කරගන්න පුළුවන්. ඒකට අපි කියනවා ඕගනික් ග්‍රෝත් එකක් කියලා. ඒ කියන්නේ පහට අඩුවෙන් තමයි ඕගනික් ග්‍රෝත් එකක් කියන එක සීට අර ශේත්‍රය දිනු කරමින් ඉස්සරහට ගියොත් මේ යම් වැඩි දියුණුවක් ඉක්මනින් ළඟා කරගන්න පුළුවන්. හරියට වැඩේ කළොත්. ඒ න්‍යායම තමයි මෙතෙන්ටත් අදාළ වෙන්නේ. ආණ්ඩුවක් සංවර්ධන ව්‍යාපෘති වලට ණය ගත්තොත් ඒ ණය ඵලදායී ලෙස යෙදෙව්වොත් ඇත්තටම ආර්ථික වෘද්ධියක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ඊට වඩා වැඩි. හැබැයි හොඳට බලන්න මේ ණය වර්ධනය වීමේ වේගයට සාපේක්ෂව ආර්ථිකේ වර්ධනය වෙලා නැහැ. ඒ කියන්නේ ඕගනික් ග්‍රෝත් එකේ මට්ටමේම තමයි තියෙන්නේ. ඒක අවුරුද්දක දෙක හැර. ඒකට දැන් 2018 19 මේ බලන්නකො 15 14 ඒ කාලවල ඉඳලම 10 12 විශේෂයෙන් 13 14 15 19 වෙනකම් කොවිඩ් වසංගතයක් තිබුණෙත් නැහැ. අර ඕගනික් ග්‍රෝත් එකටත් යටින්. හැබැයි ණය ගන්නවා විශාල ප්‍රමාණයක්. ඒක තේරුම මොකද්ද? එහෙනම් ණය කොහේ හෝ ගිහින් තියෙනවා. මේක පරීක්ෂණ කරන්න ඕනේ. දැන් ඇත්තටම මහ බැංකු වාර්තාවෙන් 2021 අවසානයේ ණය පෙන්වන්නේ මේ වගේ ප්‍රමාණයක්. බිලියන 10,000 ගණන්. මේක බොරු. ඇත්තටම මැයි වෙනකොට මේකේ ණය හංගලා තියෙන මේ අඩුවෙන් පෙන්ලා තියෙන්නේ අර දත්ත විකෘති කියන්නේ දත්ත ගම භයානක වෙන නිසා ආණ්ඩුවේ පොලි ප්‍රමාණය අඩුවෙන් පෙන්වා ගැනීමට. හැබැයි 2022 ඉවර වෙන්නේ ඊටාම
මීට වඩා ගැඹුරු ආර්ථික අර්බුදයක් එක්ක. ඇත්ත ණය ප්‍රමාණය මැයි වෙනකොට අපි ගණනය කරලා බැලුවා මේ ආකාරයට මේ වැරදි ටික විතරක් එහෙම සංශෝධනය කරගන්න සහ ඔය පළවෙනි මාස දෙක තුනට ගත්තු ණය ඇතුළත් කරාට පස්සේ ඇත්තටම බිලියන 26000 ගණක් වෙනවා. මෙතන තියෙන්නේ 17000 ගාන. ඒ කියන්නේ තව බිලියන 9ක් විතර වගේ වැඩි වෙනවා. මේ තියෙන්නේ ගණනය කිරීම. අර ISB අඩුවෙන් වාර්තා කරලා තියෙනවා. විදේශ විනිමය අනුපාතය ඉහළ ගිය නිසා එතනින් ඇති වෙන බලපෑම මේගොල්ලෝ පෙන්눔 කරලා නැහැ. මෙවැනි දේවල් සියල්ල ඒ වගේම මැයි මාසයේ දක්වා අලුතෙන් නිකුත් කරපු භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කර එකතු කරපුවා මෙතන 1400 ගාණක් තියෙනවා. ISB එක මම කිව්වේ මේ අඩුවෙන් පෙන්වීම නිසා 2000 ගාණක් එකතු වෙනවා. විදේශ විනිමය අනුපාතය අතහැරපු නිසා 5000 ගාණක් වැඩි වෙනවා. මේ ඔක්කොම එකතු වුණාම 26000 ගාණක්. දැන් ඔබට පේනවා මේ බැරෑරුම්කම. අනිත් අර්බුදයක් මේන් බලන්න. අපි නිතරම කියන එකක් මේ ආණ්ඩුවට ප්‍රමාණවත් ආදායමක් නැතිවීම. 1990 ඉඳලා 2021 වෙනකොට තත්ත්වය මොකක්ද? මොකද ආණ්ඩුවට ප්‍රමාණවත් ආදායම නැති වෙච්ච ගමන්ම ආණ්ඩුව දැනටමත් කළ යුතු වියදම් ටික කරන්න වෙනවා. ඉතුරු ටික හොයාගන්න බැරි වුණාම අසාමාන්‍ය විදියට ණය ගන්න සිද්ධ වෙනවා. 1990 දී දලදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදියට ආණ්ඩුවේ ආදායම 23ක් තිබිලා තියෙනවා. ඒකේ ව්‍යුහය සංයුතිය කොච්චර බරපතල එක වෙනම කතාවක්. නමුත් ආණ්ඩුවට යම් ප්‍රමාණාත්මක ආදායමක් තිබිලා තියෙනවා. හැබැයි ඒක 12.6ට පල්ලෙහා බෑලා තියෙනවා 2019 මේ තියෙන කොවිඩ් වලට කලින්. එහෙනම් මෙතන පෙන්눔 කරනවා මේ කොවිඩ්ම නෙවෙයි මේ අනුගමනය කරන ලද ක්‍රමය ඇතුලේ හොඳ යහපත් ආණ්ඩුකරණයක් කිරීමේ ඕනකම නෙමෙයි ඒගොල්ලන්ට තියෙන්නේ ආණ්ඩුව පවත්වා ගනිමින් තමුන්ගේ ධනෙ ක්‍රාසි කර ගැනීම. මුත් කොවිඩුත් එක්ක 2020 දී මොකද වුනේ? ඒ ආදායම 9.1 දක්වා පල්ලෙහා බෑලා තියෙනවා. මේ තියෙන සංඛ්‍යාලේඛනයේ පෙර පොඩි විකෘති කිරීමක් කරලා කෙසේ වෙතත් බලන්න 2019 අයවැයේදී 2020 පිළිබඳව ඒගොල්ලෝ පුරෝකථනයක් කළා. පුරෝකථනයේදී කිව්වා 10%ක් විතර අපි ආණ්ඩුවේ ආදායම ගන්න බලාපොරොත්තු වෙන දලදේශීය නිෂ්පාදිතයෙන් කියලා. හැබැයි ඒ ඉලක්කයටවත් යන්න බැරි වුණා 2020 දී. 2021 දී කිව්වා අපි 11.5ක් ගන්නවා කියලා. බජට් එක. එතකොට 2020ට සාපේක්ෂව 21 කොවිඩ් යම් ආකාරයක පාලනය වෙලා තිබුණත් අර කිව්ව ඉලක්කය අහලටවත් වෙන්න බෑ. ඇත්ත සංඛ්‍යාව 8.7. ඒ නිසා අනිවාර්යයෙන්ම 2022 දී මේගොල්ලන්ට මේ වැඩි කර ගැනීමට සිද්ධ වෙනවා. වැඩි කර ගැනීමේදී මහාචාර්යතුමා ඔයතන යව ඩිස්කනෙක්ට් වුණා. සම්බන්ධතාවයේ මොකක් කරේ අවහිරතාවයක් වෙලා තියෙනව නේද? ඔව්. අපෝසලයක් කරන්ට් එක ගියක් දන්නේ නැහැ. ලංකාවේ තියෙන අවිනිශ්චිතතාව අපි චූට්ටක් අපේ මේ චූට්ටක් අපි ඉවසලෙමු.
හෙලෝ හෙලෝ ඇහෙනවද ඇහෙනවද ඉන්ටක ඇහෙනවද ඔව් එහෙනම් නැවතත් පොඩි නැවතත් බාධකයාව දැන් කරන්ට් එක තියෙනවා මොකක් වෙලා මේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ගියා නමුත් දැන් මම ෆෝන් එකෙන් කනෙක්ට් වුණා ප්‍රශ්නයක් නෑ අපි කතා කරගෙන යමු මේකෙදි කනෙක්ට් වුණොත් මම තව විනාඩි 10කින් විතර මේක ඉවර කරන්න බලන්නම් මේ කනෙක්ට් වුණොත් අපි ගමු කතාව එතකොට රජයේ ආදායම අඩුවීමේ බැරෑරුම්කම කොච්චරද කිව්වොත් 2021 ආණ්ඩුවේ ආදායමෙන් 72%ක්ම ගිහින් තියෙන්නේ රුපියල් 100ක් නම් ආණ්ඩුවේ ආදායම රුපියල් 72ක්ම ගෙවලා තියෙනවා ගත්තු ණය වලට පොලිය විතරයි. තව රුපියල් 58ක් ඕන රාජ්‍ය ආයතන වලට පඩි ගෙවන්න. එතකොට 72යි 58යි කියලා කියන්නේ 130ක්. එතකොට රුපියල් 100ක් ආණ්ඩුව ආදායම් වෙනකොට 130ක් හොයන්න වෙලා තියෙනවා පොලිය ගෙවන්නයි පඩි ගෙවන්න. එතකොට එන දැන් තේරුම් ගන්න රටේ මහ ජනතාවට අවශ්‍ය කරන සේවා සැපයීම සංවර්ධන කටයුතු වලට මුකුත් ඉතුරු වෙන්නේ නැහැ. ණය ගන්නම සිද්ධ වෙන මුදල් අච්චු ගැසීම කියන එක නිරන්තරයෙන්ම යන්න වෙන කාරණයක්. ඉතින් ඔක තමයි දැනට තියෙන මේ අර්බුදයට විහිදිලා තියෙන ප්‍රධාන ශේස්ත්‍ර 6 ඒ ඊළඟ කාරණේ තමයි කාරණා දෙක එකක් ඒ නිසාම මම කලින් කිව්වා ඉතිරි කිරීම සහ ආයෝජන අඩු වෙනවා රට ඇතුලේ ආදායම් බෙදී යාමේ විෂමතාවය තියෙනවා. දැන් මම හිතා ඉක්මනින් උත්සාහ කරන්නම් කියන්න අපේ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති කොහොමද මේ අර්බුදයෙන් ගොඩගන්නේ. හැබැයි මේ අපි කියන ප්‍රතිපත්ති එකක්වත් ක්‍රියාත්මක කරන්න බෑ. මේක ක්‍රියාත්මක කරන්න අවශ්‍ය දේශපාලනයක් අපි හදන්නේ නැතුව ඒ ඕමනාව තියෙන දේශපාලනය. අපි එතෙන්ට එන්න කලින් බලමු මොකක්ද මේ ප්ලෑන්. දැන් ආර්ථිකයක් ගොඩ ගන්න නම් පළමු කොටම ඒක මොන කවුරු කතා කළත් මොන දේශපාලන දර්ශනය ආවත් මොන පක්ෂයක් ආවත් මොන කණ්ඩායමක් ආවත් සැබෑ ලෙසම රට ආර්ථික වශයෙන් ගොඩ ගන්න නම් නිසි සැලැස්මක් ඕන කරනවා. නිසි සැලැස්මක් ඕන කරනවා. ඒක දිගු කාලින සැලැස්මක් වෙන්නට ඕනේ. ඉතින් අපි යෝජනා කරනවා මෙන්න මේ දිගු කාලින සැලැස්මක් දල වශයෙන් අවුරුදු 30කට විතර ඒකේ කෙටි කාලින, මධ්‍ය කාලින සහ දිගු කාලින ලක්ෂ සහිතව ඒ වගේම මෙන්න මේ සැලැස්ම රෝලින් ප්ලෑන් එකක් විදිහට නිරන්තරයෙන්ම රිවිව් කරන එකක්. අපි යෝජනා කරලා තියෙනවා ඒක මාස් පතා රිවිව් කරන්න. කොහොමද මාස් පතා රිවිව් කරන්නේ? තාක්ෂණය උපයෝගී කරගෙන. මේ අවුරුදු 30 අපේ ආර්ථික සැලැස්මට සමගාමීව අපි ආර්ථික තාක්ෂණයේ ලෝකයේ වේගයෙන් පිමි පනිමින් යනවා. අද වෙනකොට ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් මේ ඇල්ගොරිතම් නේ එවැනි තත්වයන් තියෙනකොට රොබොටික්ස් වැඩ කරන තත්වයකදී අපි තාක්ෂණයේ ඉහළට යන ආකාරය පිළිබඳව සැලැස්මක් ගෙනල්ලා ඒ සැලැස්මයි ආර්ථික සැලැස්මයකට බද්ධ කරන්න ඕනයි කියන තැන ඉන්නේ. ඒ වගේම ඒ සැලසුම් ආර්ථිකය තාක්ෂණය කොහොම දෙක එකට බද්ධ වුණත් අපි දන්නවා මේවා ක්‍රියාත්මක කරන්න හොඳ දියුණු මානව සම්පතක් ඕන. ඒ නිසා මේ ප්‍රශ්නේ ගොඩ යන්න නම් තුන් ඈඳුම් සැලසුම් අපිට අවශ්‍ය කරනවා. මානව සම්පත් සංවර්ධනය කිරීමේ සැලැස්ම, තාක්ෂණය දියුණු කිරීමේ රෝඩ් මැප් එක සහ ආර්ථික සංවර්ධනය කිරීමේ සැලැස්ම එක දිගට ගමන් කරනවා. ඒක මාස් පතා තාක්ෂණය උපයෝගී කරගන්න මේ අර ප්‍රාදේශීය ලේකම් කාර්යාල තියෙනවා දැනට අපි යෝජනා කරලා තියෙනවා අන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඉලක්ක කරගෙන ඔය තියෙන සාම්ප්‍රදායික වැඩ කටයුතු උප්පැන්න සහතිකයේ ඒවා දෙනවා වගේ වැඩ කරනවා වෙනුවට එව්වා ගම ඉලක්ක කරගත්තු ගම සංවර්ධනය කරන සංවර්ධන ඒකක විදියට ක්‍රියාත්මක කරන්නයි අපේ බලාපොරොත්තුව. ඒ සංවර්ධන ඒකකයට සම්බන්ධ කරනවා මේ ආර්ථික සැලැස්ම. ඒ සැලැස්ම ඇතුලේ හදනකොට අපිට සීමාකම් තියෙනවා සැලකිලිට භාජනය කළ යුතු කාරණා තියෙනවා. පළවෙනි සීමාකාරකයේ තමයි සැලකිලිට භාජනය කළ යුතු කාරණේ තමයි අපි සතුව තියෙන සම්පත්. භෞතික සම්පත් සහ මානව සම්පත්. ඒ වගේම අපිට සම්පත් අමුද්‍රව්‍ය සහ අනිකුත් දේවල් අත්පත් කරගැනීමේ හැකියාව. සමහර දේවල් තියෙනවා දැනට මතු පිටින් තියෙනවට අමතරව අපිට ඉන්ධන ගැන මේ තෙල් සාප්නිදී අපිට හොයන්න පුළුවන් වෙයිද? ඒ වගේම අපිට මාවෙනික යම් ಖನಿಜ සම්පත් ප්‍රමාණයක් තියෙනවා. ඒවට අවශ්‍ය තාක්ෂණයට කැඳවමින් මම මේ කීවේ පුළුල් අදහසක් විස්තරාත්මක සැලැස්මක් අපිට අවශ්‍ය කරනවා මේ සම්පත් පිළිබඳව. ඒ වගේම අපේ ආර්ථික සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කරන්නේ සහ ඒක හදන්නේ අපි භූදේශපාලන වශයෙන් අපේ පිහිටීම සැලකිලිට භාජනය කරමින්. ඒතර භූදේශපාලන වශයෙන් පිහිටීමේදී අපි දන්නවා අපේ රටේම ආවේනික වෙච්ච තත්ත්වයන් තියෙනවා.
අපේ රටේදී මේ වැදගත්කම ලෝක දේශපාලනයේ තියෙන බල තුලනයන් විවිධ කඳවුරු නිර්මාණය වීම ඉන්දියාව ජපානය යුරෝපය ඇමරිකාව චීනය වගේ බල වෙන වෙනම කඳවුරු නිර්මාණය වීම හරහා තියෙන තත්ත්වෙනු සැලක භාජනය කිරීමත් ආර්ථික ක්‍රියාකාරකමේදී ලෝක ආර්ථික ප්‍රවණතාවයන් වලට අමතරව භෞතික තත්ත්වයකුත් තියෙනවා මේ නාවක ගමනාගමන. දැන් ලෝකයේ ඉදිරියේදී වේගයෙන්ම කරන්න උත්සාහ කරන දෙයක් තමයි භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ තාක්ෂණය මගින් වැඩි දියුණු කරන ගමන්ම ඒවා ඉක්මනින් ප්‍රමාණය කරන්න ඕනේ. ඒ කියන්නේ භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමේ කාලය අඩු කරන්නට ඕනේ, බෙදාහරින කාලය අඩු කරන්න ඕනේ. ඒ අනුව තමයි වටිනාකම වැඩි කරන්නේ. අපි හිතන්නකෝ යම්කිසි භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න දැන් මාස 4ක් යනවා, බෙදාහරින්න මාසයයි මාස 5ක් යනවා. එහෙනම් අවුරුද්දට මේ වැඩේ කරන්න පුළුවන් වාර දෙකක් විතරයි. හැබැයි අපි එකට මාසෙන් මාස අඩු කළොත්, ඒතර මාස දෙකක් නම් යන්නේ ඔක්කොම වැඩේ කරන්න අවුරුද්දට ඒක 6 වතාවක් කරන්න පුළුවන්. එහෙනම් එකම සම්පත් ප්‍රමාණය එකම ධාරිතාව භාවිත කරමින් අපි ඒකට කියනවා ඔපරේටිං සයිකල් එක අඩු කරන්න පුළුවන්. මේ ඔපරේටිං සයිකල් එක අඩු කිරීමේදී නාවික ගමනාගමනයේ විශාල කාර්යභාරයක් සිද්ධ කරනවා. එහිදී ලංකාව හරහා ලංකාව පසුබිම් කරගෙන ඒ ලංකා නාවික ශේත්‍ර හරහා තමයි නැව විශාල ප්‍රමාණයක් යන්නේ දවසකට දැනට අපිට තියෙන දත්ත අනුව කියනවා 35000ක් 36000ක් වගේ නව යනවා. එතකොට ඒකත් ඉලක්ක කරගත්තු නාවික සේවා සැපයීමේ කර්මාන්තය වගේ දේවලුත් අපි අවධානය යොමු කරන්නට ඕනේ. ඒ වගේම අපේ සංස්කෘතිය, ඒ වගේම අපේ කෘෂි කර්මාන්තය, අපිට මාවේනික දැනුම් කියන කණ්ඩායම් ඒවා එකට එකතු කරගෙන තමයි මේ සැලැස්ම නිර්මාණය කරන්නේ. එතකොට මම මේ සැලැස්ම ඇතුලේ ප්‍රධාන මූලධර්ම ටික විතරක් කියන්නම්. එකක් තමයි මේ සැලැස්ම අපි හදනකොට ප්‍රධාන වශයෙන්ම සැලකිලිට ගන්න ඔය කිව්ව කාරණාවලට යටත් ප්‍රින්සිපල් එකක් විදිහට මූල ධර්මයක් විදිහට මනුෂ්‍යත්වය. ඒ කියන්නේ මිනිහෙකුට හොඳ ආර්ථික ජීවිතයක් ලබා ගන්න පුළුවන් ආර්ථිකයක් නිර්මාණය කරන්න ඕනේ. උඩම තියෙන්නේ ඒක. ඒ වැඩේ කරන්න නම් ආහාර සුරක්ෂිතභාවය අපි සැලකිලිට ගන්නට ඕනේ. ආහාර සුරක්ෂිතභාවය, පෝෂදායී ආහාර, ප්‍රමාණවත් ආහාර ඔය දෙකම ලැබෙන්නේ නැති වුණොත්, ඒ අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය ලැබෙන්නේ නැති වුණොත් ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ගැටලුවක් වෙනවා. මේ වෙනකොටම දැනට ලොකු අර්බුදයකට යමින් තියෙනවා. ඉදිරියේදී විශේෂයෙන්ම ඔය අවවරප්‍රත් කියන්නේ බොහොම දුප්පත් කොටසේ අර අපි ආර්ථිකයේ පල්ලෑමින් අයගේ ප්‍රෝටීන් ඌනතාවය පිළිබඳ ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒ මිනිස්සු ජීවත් වෙයි. හැබැයි මේ මිනිසුන්ගේ ඥානනය, බුද්ධිය, මොළේ වර්ධනය වීම ඔය සියල්ල බලපාලා උගුල්ලන්ගේ ජීවිත කාලය කොහොමද වෙන එක අන්න මනුෂ්‍යත්වයට ගරු කරන්නේ නැහැ. දැන් මේ ආණ්ඩුවකට ඒ ප්‍රෝටීන් ඌනතාවය සාමාන්‍ය ජනතාවට ඇති වෙනවද නැද්ද කියන එක ප්‍රශ්නයක් නෑ. මොකද ඒගොල්ලන්ගේ ප්‍රෝටීන් ඌනතාවය සහ ප්‍රෝටීන් අවශ්‍යතාවය සියල්ල නිසි පරිදි ලැබෙන නිසා මේක ටිකක් අපි සමාජ විද්‍යාත්මකවත්, දේශපාලනිකවත්, ආර්ථික විද්‍යාත්මකවත් ඔක්කොම එකට කැටි කරලා බලන්නට ඕනේ. ඒ වගේම අපි මේ අපේ වැඩසටහන කියනවා නිෂ්පාදන ආර්ථිකයක් අපි උඩට උස්සන්නට ඕනේ. මොකද අපේ මේ ඒකෙන් කියන්නේ සේවා ආර්ථිකය වැදගත් නැහැ කියලා. අපිට වෙලා තියෙන ප්‍රශ්නේ තමයි නිෂ්පාදන ආර්ථිකයට රුකුල් දෙන සේවා ආර්ථිකයකට වඩා තියෙන්නේ බැංකු හා මූල්‍ය ශාස්ත්‍රයේ විතරක් උඩට උස්සලා ණය දීම, ණය ගැනීම, කොටස් වෙළඳපොළ, බැඳුම් කර වෙළඳපොළ වගේ දේවල් වලින් ක්ෂණික ලාභ ලබන අනවශ්‍ය මූල්‍ය වෙළඳපොළක් වලින් පෙන්눔 කරන සේවා වෙළඳපොළක් තියෙනවා. ඒතර ඒ සේවා වෙළඳපොළකින් ආදායම වැඩි වෙන්නේ අරක ස්පෙකියුලේෂන්. ඒ කියන්නේ මේක මේ සිහින මවමව උඩට ගෙනියන එක විතර. ඒක එහෙම දිගටම යන්නේ නැහැ. යම් මොහොතකදී අනවශ්‍ය මූල්‍ය වෙළඳපොළ කඩා වැටුනොත් මුළු ආර්ථිකයම දෙදරන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි වැඩි බරක් දාන්න ඕන නිෂ්පාදන ආර්ථිකයක් උඩට උස්සන්නට ඕනේ. ඒකට අනුබල දෙන සේවා ආර්ථිකයක් තමයි. එතකොට මේ ආර්ථිකයට මහ ජනතාවගේ සහභාගීත්වය කැඳවන්නට ඕනේ. ඒතකොට දැන් ප්‍රශ්නයක් අහන්න විදිහට දැන් මේ සහභාගීත්වය මදිද කියලා. ඔව් ඇත්තටම මදි. කියන්නේ ඌණ සේවා නියුක්තියක් තියෙන්නේ. සමහර අයගේ දක්ෂතාවයේ හැකියාව, නිර්මාණශීලීත්වය ඒ අනුව අදාළ ස්ථානගත වෙලා නැහැ. ඒ තෝරා බේරා ගැනීම කරන්න බෑ. තොරතුරු බෙදා ගැනීම කරන්නේ නැහැ. ගොඩක් අය දන්නේ නැහැ. ඒකට නිෂ්පාදන ශාස්ත්‍රයේ පවා සමහර ව්‍යාපාරිකයෝ, ආයෝජකයෝ ඒ තමුන්ගේ ලාභය උපය ගන්න කොහෙන් තැනකට සෙට් වෙනවා මිසක් ආණ්ඩුව ලබා දෙන හෝ ජාතික ආර්ථික සැලැස්මක් ඇතුළේ වැඩ කරන්නේ නැහැ. ඒ නිසා තමයි මේ සැලසුම් කරන්නේ වැදගත් වෙන්නේ. එවැනි තත්වයකදී තමයි සම්පත් තාමත් ඉහළ මට්ටමින් උපයෝජනය වෙන්නේ. එතකොට හැම කෙනෙක්ම මේ සඳහා සහභාගී වෙනවා. ඒ සහභාගී වීමෙන් ඔවුන්ට ඉස්සෙල්ලා අපි දැනුම් දෙන්නට ඕනේ මේ සහභාගී වීමෙන් ආර්ථික ප්‍රතිඵලය ඉහළට යනවා කියලා. ඒ නිසා අපි යෝජනා කරන අර්ථ ක්‍රමයට කියනවා participatory and collective approach එකක් සහිත අර්ථ ක්‍රමයක් තමයි යෝජනා කරන්නේ.
එවැනි අර්ථ ක්‍රමයකදී විශේෂයෙන්ම තිරසාර බව, පරිසරයේ කියන්නේ සමතුලිතත්වය, එවැනි දේවලුත් අපිට සැලකිලි භාජනය කරන්නට වෙනවා. හුදෙක්ම අපේ પરම්පරාව ගැන විතරක් අපිට හිතන්නට බෑ. ඒ වගේම ලෝක ප්‍රවණතාවයක් තමයි මේ වෙනකොට රට ඇතුලේ බහන්න විතරක් අපිට ඕන එක විතරක් නිෂ්පාදනය කරන කාලබීල යන්න බෑ. මේ ගෝලීය ආර්ථිකයේ ඇතුලේ ඒවල ගැටලු තියෙනවා. හැබැයි විදේශ වෙළඳාම සම්බන්ධතා හරහා තමයි යන්නේ. නිසා අපි අනිවාර්යයෙන්ම අපේ විදේශ වෙළඳ පංගුව විශාල ප්‍රමාණයකින් වැඩි කරන්න ඕනේ. ඒ ඩයිවර්සිෆිකේෂන් එක විවිධාංගීකරණය අපි කරන්න ඕනේ. ඒදී මුරුදුකාංග ශාස්ත්‍රය, ඒ වගේම වැලියු වැඩ වටිනාකම් එකතු කරන ශාස්ත්‍ර, ලෝක අපි කියනවා ග්ලෝබල් සප්ලයි චේන් එක විසින් අපිට අලුතෙන් අත්පත් කරගන්න පුළුවන් ශාස්ත්‍ර වලට අවධානය යොමු කරන්න ඕනේ. ඒකදී අපි අනවශ්‍ය හීනවලට යන්නත් ඕනේ නැහැ. අපි ලෝකයේ තියෙන හොඳම මොබයිල් ෆෝන් එක හදන්න, ලෝකයේ තියෙන කාර් එක හදන්න, ලෝකයේ තියෙන තාක්ෂණ උපකරණ හදන්න යන්නට ඕනේ නැහැ. ඒක ඇතුලේ පුංචි කැලලක් කරන්න, තාක්ෂණික මෙවලමක් හදන්න, ඒකට සහයෝගය දෙන එක, ඒ තියෙන ඥානනේ හදන මිනිස්සු ටිකක් හදන්න. ඒ වගේම අපි සාම්ප්‍රදායිකව අපිට තියෙන දීවරක් ක්ෂේත්‍රයේ, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ, එළවලු පළතුරු ක්ෂේත්‍රවල හුදෙක් අමු රෝධ ද්‍රව්‍ය විදියට අපනයනය කරනවා වෙනුවට ඒවා තුලින් වටිනාකම් එකතු කරන භාණ්ඩ හදන්න. මෙන්න මේ ආකාරයට තමයි අපනයන වෙළඳපළ විවිධාංගීකරණය කිරීම අපි සැලසුම් කරලා තියෙන්නේ. ඉතින් ඒක ඇතුලේ ඒ සැලසුම ඇතුලේ ප්‍රධාන අංශ 4ක් එකක් මත එකක් බද්ධ කරගන්නට ඕනේ. ඒක තමයි ප්‍රධාන නිෂ්පාදන ශාස්ත්‍රය, ඒ වගේම අපනයනය, විදේශ වෙළඳාම, ආණ්ඩුවේ ආදායම ෆිස්කල් ප්‍රතිපත්තිය සහ මූල්‍ය ප්‍රතිපත්තිය. ඒතකොට මූල්‍ය ප්‍රතිපත්තිය මහ බැංකුව කරන්නට ඕනේ අන්න අර කියන නිෂ්පාදන ආර්ථිකයත්, අපනයන කොටසත්, ආණ්ඩුවේ ආදායම් කියන කොටස් තුනට රුකුලක් වෙන විදිහට හැබැයි ස්වාධීනව යන්නට ඕනේ. ඇයි අපි එහෙම කියන්නේ? ඉතිහාසයේ පුරාම මෙන්න මේ රියල් සෙක්ටර් එක, එක්ස්ටර්නල් සෙක්ටර් එක සහ ෆිස්කල් සෙක්ටර් එකේ තියෙන වැරදි ඔක්කොම වහන්න ආණ්ඩුව මොකද කරන්නේ? මහ බැංකුවට හැරිලා කියනවා ගහපම් සල්ලි මුදල් අච්චු ගහපන් කියලා. ඒ විනාශය ගෙන දෙන බවට අපි කලින් එක්තරව කරා දැන් ඔප්පු වෙලා තියෙන නිසා අපි මූල්‍ය ප්‍රතිපත්තිය වෙළඳපොළ ස්ථාවර කිරීම, මිල ස්ථාවර කිරීම, ඒ ස්ථායීකරණය කිරීම සඳහා ස්වාධීනව වැඩ කටයුතු කරන්න මහ බැංකුවට පත්වීම කරන්නේ මේ අදාළ ක්ෂේත්‍රයේ ප්‍රාමාණික දැනුම තියෙන විශේෂඥයන්ම තමයි. මේ වැඩේ කරන්න අපි ඉඩ දෙනවා. ඒගොල්ලෝ හැබැයි කරන්නේ මේ සැලසුමට අනුව. ඒ නිසා අපි අදහසක් තියෙනවා ඉදිරියේදී මහ බැංකුවගේ මූලිකත්වයේ යටතේ සෙන්ට්‍රල් බැංක් ඩිජිටල් කරන්සි එකක් බවට හරවන්නේ මේ ප්‍රධාන ගනුදෙනු සඳහා මේ මුදල් භාවිතයේ නිසා මේ සාම්ප්‍රදායික බැංකු කටයුත්තෙන් ආර්ථිකයට ලොකු වටිනාකමක් ඉන්නේ නැහැ. මේක අවුරුදු 20කට 30ට 50ට කලින් හරි මහා බැංකු සල්ලි පොඩි ගණගෙන මලුකා කරේ ගහගෙන වෝල්ට් එකේ සල්ලි දාගෙන මිටි අච්චු ගහගෙන ඒක ණය ගන්නවා, ආයෝජනය කරනවා, ඉතිරි කිරීම කරනවා. ඔය කාරණේ දැන් මේ තාක්ෂණයේ දියුණු වෙනවා තියෙන කාර්යය අපි කිරීම පිස්සු වැඩක්. මොකද ඒ වැඩේ සඳහා විශාල මුදලක් වියදම් වෙනවා. ඒ නිසා මේ මුදල් හැසිරවීම ඊටාම තාක්ෂණය උපයෝගී කරගෙන කරන්න පුළුවන්. ඒ නිසා මේ තියෙන බැංකු වලට පුළුවන් ඒ සාම්ප්‍රදායික මුදල් මුට්ට ගහගෙන එහෙට මෙහෙට යනවා වෙනුවට ව්‍යාපාර සංවර්ධනය කිරීමට, මඟ පෙන්වීමට, ඒ නිෂ්පාදන ආර්ථිකයේ පුළුල් කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දීමේ ඒකත් එක්ක සම්බන්ධ වෙන මූල්‍යණය කරන ආයතන විදිහට එකට බද්ධ වෙලා දුවන්න වෙන්නේ. තනි ආයතන විදිහට නෙවෙයි. බැංකුව බැංකුවක් විදිහට පවතිනවා. හැබැයි මේ බැංකුවේ ක්‍රියාකාරකම ඍජුවම අපේ ආර්ථික නිෂ්පාදන ආර්ථිකයේ ඒ ක්‍රියාවලියත් එක්ක බද්ධ වෙලයි තියෙන්නේ. ඔන්න ඔය ආකාරයට තමයි සැලසුම සකස් කරලා තියෙන්නේ. එහෙම සකස් කරන එකකදී අපි නොකල යුත්තක් ගැනත් කියනවා. මේ වෙනකම් මම කිව්වේ කල යුතු දේවල්, කරන දේවල්. ඒ නොකල යුතු දේ තමයි ඒ ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථිකයක් බවට පත් වෙන්නේ නැහැ. ඒක ඇතුලේ ඒකාධිකාරයන් සහ කතිපයාධිකාරයන් නිර්මාණය වුණොත්. අපි ආර්ථික විද්‍යාවේ පියා විදියට සලකන ඇඩම් ස්මිත් ගියත් ඇඩම් ස්මිත් පවා කීවේ කියන්නේ මම පිළිගන්න ආර්ථික විද්‍යාව දේශපාලන මතවාදයත් එක්ක ඇඩම් ස්මිත් ගුරුවරයෙක් නෙවෙයි. මම ඊට වඩා එහා ගිය අර්ථ ක්‍රමයක් ගැන හිතන්නේ. හැබැයි එන්නේ කියන වෙළඳපළම පදනම් කරගත්තු අර්ථ ක්‍රමයක පවා ඇඩම් ස්මිත්ලා කියවේ ඒ වෙළඳපොළ තුල ඒකාධිකාරයක් නිර්මාණය වුණොත් මේක වැඩක් නැහැ කියලා. කියන්නේ තරඟය අවශ්‍යයි කියලා. ඒ නිසා අද වෙලා තියෙන්නේ ඒ ඇඩම් ස්මිත් කිව්ව ආර්ථිකයක් නෙමෙයි, මෙන්න මේ මොනෝපොලිස් ටිකක්. ඉදිරියේදී මේ මොනෝපොලිස් ඇති වෙන තියෙන ඉඩකඩ වැඩි. අපේ ප්‍රතිපත්තියක් ඇතුලේ ඒකාධිකාරයන් සහ ප්‍රතිපත්තිකාරයන් ඇති වෙන්න දෙන්නේ නැහැ. එහෙම වුණොත් විතරයි ප්‍රජාතන්ත්‍රවාදී අර්ථ ක්‍රමයක් ඇතුලේ සහභාගීත්ව කළමනාකරණයක් ඇතුලේ වටිනාකම වැඩි කරනවා, නිෂ්පාදනයේ වේගවත් වෙනවා, කාර්යක්ෂමතාවය වැඩි වෙනවා, නිෂ්පාදන පිරිවැය පහළ යනවා.
ඒ අනුව ජනනය වෙන ප්‍රතිලාභ යම් සාධාරණ ආකාරයකට බෙදා ගැනීමේ යාන්ත්‍රණ අපි හදනවා. එතෙන්දී ආයතන ව්‍යූහයන් ගණනාවක් අපි යෝජනා කරනවා. විශේෂයෙන්ම ආයතනයක පුද්ගලිකාංශයේ තමයි මේ නිෂ්පාදන ක්‍රියාවලියට වැඩිම දායකත්වයේ සපයන්නේ. ඔවුන් නිෂ්පාදනය සම්බන්ධයෙන් තීන්දුව తీරන ගන්නකොට ආණ්ඩුව සකස් කරලා දෙන රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්තියේ සැලසුම් වලට යනකොට කෘෂි කර්මාන්තය, කර්මාන්ත, දීවර කර්මාන්ත, වෙනත් සුළු උපකරණ නිෂ්පාදනයේ ඕනෑම ශේත්‍රයක් වෙන්න පුළුවන්, මෘදුකාංක වෙළඳපළ, ඒ ඕනෑම තැනකදී ඒ ආයතනයට අපි යෝජනා කරනවා ආණ්ඩුවේ සහයෝගය ලබා දෙමින්. අපි ආණ්ඩුවේ අමාත්‍යාංශයක් කරා ඒ වෙළඳපළ පිළිබඳ, දේශීය වෙළඳපළ පිළිබඳ, ජාත්‍යන්තර වෙළඳපළ පිළිබඳ පුරෝකථන දත්ත විශ්ලේෂණ සියල්ල ලබා දෙනවා ආණ්ඩුව නොමිලේ. ඒ කියන්නේ ව්‍යාපාර කටයුත්ත පහසුවෙන් කරගෙන යාමේ පරිසරය නිර්මාණය කරනවා. ඊට අමතරව අපි යෝජනා කරනවා, අනුබල දෙනවා ආයතන ඇතුළේ කමිටු හදා ගන්න. මොකද නිෂ්පාදන ක්‍රියාවලියකදී සල්ලි විතරක් යොදලා නිෂ්පාදනය වෙන්නේ යන්ත්‍ර සූත්‍ර පමණක් තිබලා නිෂ්පාදනය වෙන්නේ නැහැ. මෙන්න මේ නිෂ්පාදන බලවේග අතර තියෙන අන්තර් සම්බන්ධතාවය, අද තියෙන අන්තර් සම්බන්ධතාවය එකකට එකක් ගැටෙන එකක්. සේව්‍ය සේවකයා අතර තියෙන පරස්පර විරෝධී සම්බන්ධතාවයක්. මේක වෙනුවට සහයෝගයේ එකඟතාවයේ පොදු අරමුණු වෙනුවෙන් වෘත්තීය සමිතිද, පාරිභෝගිකයා, පරිසර සංවිධාන ආයෝජකයා, කළමනාකරුවෝ ඔක්කොගෙම සැදුම්ලත් අපි කමිටු යෝජනා කරනවා. ඒ අනුව අපි හිතනවා ආයතන ඇතුළේ තියෙන ගැටුම් ගොඩාක් අවම කරගන්න පුළුවන් කියලා. ලංකාවේ ඇතුළේ තාම මේ අත්දැකීම නැහැ. අපේ ආණ්ඩුවක් ඇතුළේ අපි හිතනවා ඒක අපිට ගන්න පුළුවන් කියලා. ලෝකේ ඒ අත්දැකීම තියෙනවා. විශේෂයෙන් ජපානය, යුරෝපය, ඒ වගේම රටවල් වල මෙන්න මේ සහභාගීත්ව සහයෝගී කළමනාකරණේ යම් ප්‍රතිඵල නෙලාගෙන තියෙනවා. ඒ වගේම අපේ ආර්ථික ක්‍රමයේ ඇතුළේ ප්‍රධාන ශේත්‍ර විදියට දකින්න ගත්තොත් අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තියෙන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කොහොමද දියුණු කරන්න කියලා. ඒ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අපේ ආර්ථිකයෙන් 60% විතර දායකයක් දක්වනවා. ඒ නිසා විශේෂයෙන් දීවර, කෘෂි කර්මාන්තයේ සහ සුළු උපකරණ නිෂ්පාදනය කියන කර්මාන්ත ගත්තාම ප්‍රාථමික නිෂ්පාදකයා, ගමේන තනි නිෂ්පාදකයාගේ සිට ඔහුව ජාත්‍යන්තර වෙළඳපළට සම්බන්ධ කිරීමේ ජාලගත නිෂ්පාදන ක්‍රමයක් තමයි අපි යෝජනා කරලා තියෙන්නේ. විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාණ. වගේ අපි වැඩි බරක් යොදනවා IT. ඒ කියන්නේ ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි, වගේම මෘදුකාංග වෙළඳපළ තාක්ෂණය සම්බන්ධයෙන් අපිට වැඩි පංගුවක් ගන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. දැනටමත් ලංකාවේ මේ තාක්ෂණය සම්බන්ධයෙන් අපේ තියෙන ශ්‍රම හැකියාව නිසා ලෝකයේ තියෙන කියන්නේ ප්‍රබලම සංවිධාන ලංකාවේ ඇතුලේ IT ශාස්ත්‍රයේ නියැලලා ඉන්නවා. හැබැයි ඒ මගින් නැති වෙන වටිනාකම අපේ ආර්ථිකයට ප්‍රමාණාත්මකව දායක වෙන්නේ නැහැ. ඇයි? ඒගොල්ලන් කරන්නේ මෙහි ආයතන පවත්වාගෙන තමුන්ගේ මව් සමාගමේ මව් රටේ තියෙන ආයතන වලට ධනෙ පොම්ප කරන එක විතරයි. දැනට ඒගොල්ලන් සම්පාදනය කරලා දෙන්නේ 1.2 බිලියන ඩොලර්. නමුත් ඒකෙනුත් වැඩි පංගුව ආපහු ඒ රටට ගන්නවා. මේක උපක්‍රමශීලීව කරන වැඩක්. අපේ රටේ ශ්‍රමයේ විතරක් භාවිත කරලා තමුන්ගේ මව් රටවල් වලට මේ ධනය අරගෙන අපේ රටේ IT ශාස්ත්‍රයට යොදන්න පුළුවන් ශ්‍රමය මානව සම්පත සංවර්ධනය කළොත් දේශීය ව්‍යාපාරිකයන්ටම පුළුවන් අපිටම ආවේනික වෙච්ච මහා පරිමාණ ව්‍යාපෘති හදන්න අපි සැලසුම් කරලා තියෙනවා IT ශාස්ත්‍රයෙන් ඩොලර් බිලියන 10ක පමණ ආදායමක් හොයා ගන්න අවුරුද්දක් ඇතුළතද තම කෙටි කාලයකදී මේක ඉම්ප්ලිමන්ට් කරන්න පුළුවන් අනෙක් ශාස්ත්‍රයකට වඩා. ඒ වගේම අපි කෘෂි කර්මාන්තය, දීවර කර්මාන්තයට වැඩි බර තැබීමක් කරලා තියෙනවා නව තාක්ෂණයත් එක්කලා. ඒ වගේම අර මිනරල් බේස් ඉන්ඩස්ට්‍රීස් ගැන අවධානය යොමු කරලා තියෙනවා. සංචාරක කර්මාන්තයේ නව තත්ත්වයන් අපි සැලකිලිට භාජනය කරලා තියෙනවා. හුදෙක්ම සංචාරය ටික ගෙනල්ලා ඉවර වෙලා ඔහේ අතාරිනවා වෙනුවට එකකට එකක් සම්බන්ධ කරනවා. ඔහුගේ නවාතැන, ගමන් බිමන්, ඔහුට කරන්න ඕන කාරණා, ඒ වගේම ඔහුට සේවා සැපයීමේදී කොහොමද අර කොමියුනිටි පාර්ටිසිපේෂන්, කොමියුනිටි ටුවරිසම් විවිධ ආකාරයේ මේ සංචාරක කර්මාන්තය ඇත්තටම ලෝකයේ ඉන්න අයට නව අත්දැකීම් ලබා ගන්න ඉතාම හොඳ තැනක් බවට අපිට බ්‍රෑන්ඩ් එකක් ලංකාවේ ඇතුලේ හදන්න පුළුවන් රාජ්‍යයේ මැදිහත් වෙනවා නම් ඒකට අවශ්‍ය විභවය ඕන තරම් තියෙනවා. ඒ කාලගුණික තත්ත්වයන්, දේශගුණික තත්ත්වයන්, සංස්කෘතික උරුමයන්, මහජන සහභාගීත්වය, ඒ වගේම අපිට මාවෙනික වෙච්ච කෑම බීම, සිරිත් ඒවා ඕන තරම් තියෙනවා. ගොඩක් අය දැන් මේ පිට රටවල් කියන්නේ යුරෝපීය රටවල් අපේ වගේ රටවල් ඇවිල්ලා මේ ඔරියන්ටලිසම් කියන්නේ ඒ රටවල් වල තියෙන අත්දැකීම් ලබා ගන්න කැමතියි. හැබැයි තාම ඒවා ලැබෙන්නේ නැහැ. ඒකට අපිට එවැනි පරිසරයක් හදන්න පුළුවන් කියලා දැඩි විශ්වාසයක් තියෙන. එතකොට සංචාරක කර්මාන්තේනොත් විශාල පිබිදීමක් අපිට උඩට උස්සන්නට පුළුවන්.
ඒ වගේ විශේෂයෙන් රාජ්‍ය ණය කළමනාකරණය පිළිබඳව වෙනම අවධානය යොමු කරනවා. රාජ්‍ය ණය ගැනීම ඇත්තටම අපි සිද්ධ කරන්නේ ඉදිරියේදී සංවර්ධන ව්‍යාපෘති සඳහා මේ රාජ්‍ය ණයවලදී වැඩිම අවධානය යොමු කරන්නේ විදේශීය ණය ගැනීමේදී සංවර්ධන ව්‍යාපෘති, ඒ වගේම අපිට අවශ්‍ය කරන තාක්ෂණය ගෙන්වා ගැනීම, ඍජු විදේශීය ආයෝජන සම්බන්ධයෙන් මේ රාජ්‍ය ණය කළමනාකරණය යොදවනවා. ඒ වගේම දේශීය ණය කළමනාකරණයේදී අර මූල්‍ය ස්ථාවරත්වයත් වෙළඳපොළ ස්ථාවරත්වයත් පවත්වාගෙන යාමට වෙනමම ඒ අපේ දැනටමත් මේ දෙපාර්තමේන්තුව තියෙනවා. එතන ආයතන තියෙනවා. අපි දේශපාලනයේ මඟ පෙන්වීමක් කරනවා මිසක් මැදිහත් වීමකින් තොරව ඒ නිවැරදි ඉලක්කවලට යනවා. වගේම රාජ්‍ය ව්‍යවසායන් සම්බන්ධයෙන් අපිට තීරණ ගන්න වෙනවා. දැනටම දේශපාලනීකරණය කරලා හිර කරලා තියෙන ආර්ථිකයට බරක් වෙච්ච කියන්නේ ඒක අර සාමාන්‍යයි කියන සාම්ප්‍රදායික වශයෙන් නෙමෙයි. මොකද මහජනයාගේ ශ්‍රමය රටේ ආර්ථිකය දියුණු කරන ඵලදායී විදියට යොදා ගන්න බැරි වුණාම මේ පාලකයෝ කලේ තමුන්ගේ ඡන්ද ගොඩ වැඩි කර ගැනීමට එක එක ආයතන පුරෝපු වෙට. ඒ නිසා ඒවා බරක් බවට පත් වෙලා විශාල ගැටලු නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මේවා ප්‍රතිව්‍යුහගත කරලා සැබෑ ලෙසම ජාතික ආර්ථිකයට උදව් කරන රාජ්‍ය ආයතන අපි පවත්වාගෙන යන්නට ඕනේ. වෙළඳපොළ ආරක්ෂා කරගන්න ඒවා පවත්වාගෙන යන්නට ඕනේ. වෙළඳපොළ ඒකාධිකාරී ඇති වෙන එක වළක්වන ආයතන අපි පවත්වා ගන්න ඕනේ. මහජන සේවා සපයන රාජ්‍ය ආයතන පවත්වාගෙන යන්නට ඕනේ. අනෙක් දේවල් වලින් ඇත්තම රාජ්‍ය ටිකක් මිදිලා මහජනතාවගේ සහභාගීත්වයේ ඇතුව ඉස්සරහට ගමන් කිරීම කරන්න ඕනේ. එවැනි ආකාරයකට තමයි අපි විශේෂ විශේෂ අවධානය යොමු කරලා තියෙන්නේ. ඉතින් ඔය එක තමයි දල අදහස. නමුත් ප්‍රශ්න වටේදී අපි මතු කරගමු. මම හිතනවා මම දැන් සෑහෙන වෙලාවක් අදහස් දැක්වුවා. කෙසේ වෙතත් මම නැවතත් අවධාරණය කරන්නේ මේ වැඩේ කරන්න බෑ ඒට අවශ්‍ය සරිලන දේශපාලනයක් හදන්නේ නැතුව. මේ දේශපාලනයේ ඇතුලේ සමාජයට වග වෙන, වග කියන, ඒ රට ආර්ථික වශයෙන් දියුණු කරන්න ඕනයි කියන අරමුණම සහිත කණ්ඩායමක් බලයට එන්නට ඕනේ. ඒ කණ්ඩායම වංචාවෙන්, දූෂණයෙන් තොරව වැඩ කරන්න ඕනේ. එවැනි තත්වයකදී විතරමයි නාස්තිය වළක්ව ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපේ ජාතික ජනබලවේගයේ මේ ආණ්ඩුවක් යටතේදී දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳවත් යම් අදහසක් ඉදිරිපත් කරලා තිනවා. එකක් දෙකක් පමණක් කිව්වොත් අපි හදන කැබිනට් මණ්ඩලය වග කියනවා. ඒ කියන්නේ වගකීම කියන්නේ පාර්ලිමේන්තුවට වග කියන අර පැත්තක ඉන්න ජනාධිපතිවරයෙකුට වඩා පාර්ලිමේන්තුවට මහ ජනතාවට වග කියන තත්වයකට පරිවර්තනය කරනවා. ඒ වගේම ජනාධිපතිවරය කියන්නේ විධායක ජනාධිපතිවරයා අපි අවෝසි කරන්න යෝජනා කරනවා. ජනාධිපතිවරයෙක් පත් කරනවා. ඔහු තෝරාගන්නේ පාර්ලිමේන්තුවේ කැමැත්ත මත. ඒ වගේම දේශපාලනයේ තව දුරටත් මේ වරප්‍රසාද ලත් එකක් බවට පත් කරන්නේ නැහැ. උදෙක්ම එය මහජන සේවයක් බවට පත් කරනවා. ඒගොල්ලන් කිසිම ආකාරයකට නීතියට උඩින් ඉන්නේ නැහැ. අර යහපාලනයේ මූලික ලක්ෂණ. මේ යහපාලනය කියලා කිව්වම 2015 19 ආණ්ඩුව නෙමෙයි. good governance කියලා ලෝකේ concept එකක් තියෙනවා. මේ බල තුලනේ විධායකය, ඒ කියන්නේ ව්‍යවස්ථාදායක අධිකරණය නේ, executive, legislature and judiciary කියන දේවල් ස්වාධීනත්වය රැකෙන්න ඕනේ. ඒ වගේම තමයි අපි දන්නවා මෙතෙන්ටපත් වෙන්නේ මහ ජනතාවගේ නියෝජිතයෝ. කෝටි 2ක ජනගහනයක් නියෝජනය කරමින් 200ක් 300ක් ඒක පළාත් පාලන ආයතනවල පළාත් සභාවෙනකොට විශාල වේවි. සීමිත කණ්ඩායමක් බලය ඔබවනකොට අනිවාර්යයෙන්ම ඇති වෙනවා ගැටුමක්. ඒකට අපි කියනවා conflict of interest and agency. නියෝජිතත්වයේ සහ ලැබදියාවන්ගේ ගැටුම. එහෙනම් ඇත්තටම අවශ්‍ය වෙනවා මේ සාම්ප්‍රදායික ඔඩිට් එකෙන් එහාට ගිය ප්‍රොඇක්ටිව්, ඒ වගේම බලාත්මක විගණනයක්, කියන්නේ ස්වාධීන විගණන පනතක් මගින් විගණන අධිකාරියක් නිර්මාණය කරන්න ඕනේ. ඒ විගණනේ උදෙක් මර හොරකම් කරලා මොනවාරි ප්‍රශ්න වෙලා මරණ පරීක්ෂණ තියෙනවට වඩා කිසියම් සංවර්ධන කටයුත්තක් ආණ්ඩුවේ වියදමක් කරනකොට අනිවාර්යයෙන්ම මේ විගණන ශාස්ත්‍රය හරහා තාක්ෂණය උපයෝගී කරගනිමින් ටක් ගාලා ක්ලියර් කරලා දෙන්න ඕනේ මේක හරිද වැරදිද නිසි පාරද යන්නේ කියන එක. ඒක මේ තියෙන බලකණු තුනෙන් එක්සිකියුටිව්, ඒ කියන්නේ විධායක, ව්‍යවස්ථාධික්ෂ අධිකරණයට පිටින් තියෙන වෙනමම බල ගන්නපු ආයතනයක් විදිහට අපි ස්ථාපිත. එතනින් තමයි මේ වගවීම ස්ථාපිත කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මහ ජනතාවට වගේම බලය ලබා දෙනවා අපි ආණ්ඩුවක් යටතේදී යම් ගැටලුවක් පැන නැගුණොත්, වැරදක් කළොත්, ඒ වගේ අපි කරන පොරොන්දු ඒවා ආණ්ඩු මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් ලෙස පිළිගැනීමත්, ඒ වෙන දෙයක් කඩ වුණොත් ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනීමටත් යෝජනා කරනවා. තමතර අපි කෙටි කාලෙ වශයෙන් මේ ආණ්ඩුව නියෝජනය කරන ආයත සම්පත් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. වාහන, ඒ විවිධ ආයතන උපකරණ වගේ ගත්තාම
අපි අර සාමූහිකත්වය අගය කරන නිසා අපිට පුළුවන්කම ලැබෙනවා ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක උදාහරණයක් වශයෙන් ගත්තොත් තනි පුද්ගලයන්ට හිතු පරිදි වාහන ගන්නවා වෙනුවට ඒ අමාත්‍යාංශයට අවශ්‍යතාවයේ පරිදි විශාල වෙහිකල් පූල් එකක් හදලා ඕන අවශ්‍යතාවයේ පරිදි අරගෙන යන්න. එතකොට පාවිච්චි කරනවා. එතන අමාත්‍යාංශය යටතේ ඒවා ටික තියෙන්නේ අවසානයේදී මේ විදිහට. ඒ වගේම ඒ මම කිය ප්‍රතිපත්තියට නමුත් දැන් කාටරි ප්‍රශ්නයක් මතු කරන්න පුළුවන් මෙවැනි මොහොතකදී දැන් අපි බලය ගත්තොත් ජාතික ජනබලවේගය මොකක්ද කරන්න කියන එක. එතකොට මේ මොහොතේදී ඔය වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න අවශ්‍ය අඩිතාලම දාන ගමන්ම ඇත්තටම මේ මොහොතේ මිනිස්සු මුහුණ දෙන මේ ක්ෂණික අර්බුදයට අපිට රැපිඩ් රෙස්පොන්ස් එකක් අවශ්‍යම කරනවා. එහෙනම් අපි මේ තියෙන ගෑස් භාණ්ඩ හිඟවීම ඒ සම්බන්ධයෙන් ක්ෂණිකව මැදිහත් වෙලා ඒ මිනිසුන්ට යම් සහනයක් ලැබෙන විදියට මේ වැඩ කටයුතු කරන්නට ඕන. ඒක ඇත්තටම මහා විශාල ගැටලුවක් නෙමෙයි. දැනට වුණත් අපේ රට භාණ්ඩ අපනයනය කරලා ඩොලර් බිලියන 12.5ක් ගන්නවා. ඔබ මහ ජනතාව පිටරටවල වැඩ කරලා ඩොලර් බිලියන 6ක් 7ක් එවනවා. අපි දන්නවා අපි වගේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් පිහිටෙව්වොත් ඒ පාරදෘශ්‍යභාවය පෙන්වුවොත් වැඩ පිළිවෙල පෙන්වුවොත් මිනිස්සු මීට වඩා දෙගුණේ තුන්ගුණයකින් සල්ලි එවනවා. එතකොට අපිට අවශ්‍ය කරනවට වඩා ඩොලර් ප්‍රමාණයක් අපිට එවනවා. ඒතර අපේ ආනයන ඇතුලේ අපි ප්‍රමුඛතාවය දෙන්නට ඕනේ අත්‍යවශ්‍ය බෙහෙත් ටික, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඒ වගේම නිෂ්පාදන ක්ෂේත්‍රයට අවශ්‍ය කරන කාරණා ටිකට ප්‍රමුඛත්වය දීලා අනෙක් දේවල් පොලිමේ පස්සට තිබ්බොත් මේක මේ ආණ්ඩුවටත් ඕන කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මුළු අවුරුද්දටම තෙල් ගේන්න යන්නේ ඩොලර් බිලියන 3.5කට. අපි භාණ්ඩ අපනයනය කරලාම ගන්නවා 12.5. ඉතින් ඊට ඉස්සෙල්ලාම අපි 3.5 වෙන් කරා නම් මේ දැන් ওই වරායට ගෙනල්ලා නැංගුරම් දාලා ඩෙමරේජ් ගෙවන මේ විහිළුව කරන්නේ නැතුව මේ අර්බුදේ බේරන්න පුළුවන්. දැන් මේක අර්බුදේ වෙන්න ඉඩ ඇරලා. මිනිස්සු මේකට හුරු කිරීම, ඒ වගේම ඩෙමරේජ් ගෙවීම, වැඩි මිල ගෙවීම, ෂණික මිලදී ගැනීම හරහා හොරකමක් සිද්ධ වීම ඊට කඩක් තියෙනවා. ඒතකොට මිනිස්සු මේකට හුරු වුණාම දැන් තියෙන තත්ත්වෙදී කවුරුත් ප්‍රශ්න කරන්නේ නැහැ මිල වැඩි වීම. දැන් ගෑස් මිල, පෙට්‍රල් වාහන මිල, අනිත් බඩු මුට්ටු වල මිල වැඩි වීම කවුරුත් ප්‍රශ්න කරන්නේ නැහැ. මිනිස්සු බය, සැකේ නිසා මිලදී ගැනීමක් වෙන නිසා අපි එන්නේ රැපිඩ් රෙස්පොන්ස් එක දෙන්නට ඕනේ. ඒ රැපිඩ් රෙස්පොන්ස් එක දීමේදී මේ ජන කොට්ටාස පිළිබඳව අවධානය යොමු කරනවා වගේම අපි අලුතෙන් යෝජනා කළා මේ කොමියුනිටි ෆාමින් කියන කන්සෙප්ට් එකක්. අපි බලයක් ගන්න කලින් පවා මේ මොහොතේදීත් අපි යම් මැදිහත් වීමක් කිරීමේ පරමාර්ථය ඔබ දකින්න ඇති ජන ගොවිපළ කියන සංකල්පය ඉදිරිපත් කරලා තියෙනවා. අපි උත්සාහ කරනවා යම් ආකාරයකින් හිතන්න එපා මේ රටේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා. මොකද මේ දූෂිත ක්‍රමයක් ඇතුලේ ඒකට අනුබල දෙන්නේ නැති තත්ත්වයක් යටතේ මේ ජන මේ ගොවිපලක් සාර්ථක කරගන්න වෙන්නේ. නමුත් අපේ මැදිහත් වීමෙන් අපි මහ ජනතාවට පෙන්눔 කරනවා සහ මේ මැදිහත් වීම තුළ මිනිසුන් බඩගින්න මැරෙන එකෙන් බේරා ගැනීම සඳහා යම් මැදිහත් කිරීමකට අපි යෝජනා කරලා තියෙනවා. ඉතින් ওই தত্ত্বය තමයි මට දල වශයෙන් කියන්නට තියෙන්නේ. තව ඔබට තියෙන ප්‍රශ්නත් එක්ක සාකච්ඡාව ඉදිරියට ගෙනියමු. මම අපේක්ෂා කළාට වඩා ටිකක් වැඩිපුර කාලයක් ගත්තා වගේ කියලා මට හිතෙනවා. බොහොමත්ම ස්තුතියි චින්තක. බොහොම ස්තුතියි මහාචාර්යතුමනි. මම ආරාධනා කරනවා අපගේ මේ රසලාන ඉතුරු කොටස කරගෙන යාම සඳහා රුවන් සහෝදරයා. ඔව් බොහොම ස්තුතියි චින්තක. ස්තුතියි මහාචාර්යතුමනි. මම හිතන්නේ දීර්ඝ පැහැදිලි කිරීමක් කරා අපිට මේ අපි අද මුණ දීලා තියෙන අර්බුදය පිළිබඳව, මේ අර්බුදයේ දිගපළල සහ මේ අර්බුදයේ නිර්මාපකයන් පිළිබඳව ඉතා දීර්ඝ පැහැදිලි කිරීමක් කරා. මම හිතනවා මේ වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්න අනිත් අයත් මාත් එකග වෙයි. අපි ඒ සම්බන්ධයෙන් ඉතා හොඳ අවබෝධයක් ලබා ගත්තා. මේ වැඩසටහනේ අද දවසේ වැඩසටහනේ ඊළඟ අංකයේ විදිහට අපි ප්‍රශ්න කිහිපයක් සූදානම් කරගෙන තියෙනවා මහාචාර්යතුමාගේ ලබා පැහැදිලි කිරීමක් ලබා ගන්න. මම ඒ සඳහා යොමු වෙන්න කැමතියි. පළවෙනි කාරණේ විදිහට මහාචාර්යතුමා ඔබතුමාගේ පැහැදිලි කිරීමේදීත් ඔබ සඳහන් කරා මේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා අර දැනට ගනිමින් තියෙන ක්‍රියාමාර්ග පිළිබඳව අපි දන්නවා මේ ආර්ථික අර්බුදයත් එක්ක විශාල සමාජ විරෝධයක් එල්ල වුණා මේ ආණ්ඩු පාර්ශවයට. ඒකේ උච්චතම අවස්ථාව විදිහට අපි දැක්කා මේ මැයි 9 ඇතිවෙච්ච සිදුවීම. එතකොට ඊට පස්සේ මේ අලුත් ආණ්ඩුව පත්වීම, මහ බැංකුවට අලුතෙන් අධිපතිවරයෙක් පත්වීම, ඊට පස්සේ නව කැබිනට් මණ්ඩලයක් පත්වීම, මේ වගේ වෙනස්කම් ටිකක් වුණා මේ සමාජ විරෝධයත් එක්ක. හැබැයි අපි දැක්කා මේ දැන් මේ සමාජ විරෝධයේ ස්වභාවය අපි සංසන්දනය කරොතින් අද තත්ත්වය මේ මැයි 9 දිවිච තත්ත්වයට එක්ක අපි දකිනවා යම්කිසි සමනයක් මහජන විරෝධයේ පැත්තෙන් බැලුවොත් සමනය වීම. එතකොට මහාචාර්යතුමා ඒකෙන් අපිට අදහස් වෙන්නේ නැද්ද මේක මේ අර්බුදයේ යම් තරමක් දුරට විසඳලා හෝ විසඳීමේ දිශාවට ගමන් කරමින් තියෙනවා කියලා. ඒ හින්දා නෙමෙයිද මේ
මහජන විරෝධයේ අඩුවීමක් විදිහට අපිට දකින්න හම්බෙන්නේ අද දවසේ. ඔව් ඇත්තටම හොඳ ප්‍රශ්නයක් මේ යොමු කළේ ප්‍රශ්න නේද? මම දැන් කම්පියුටරෙන් ලොගින් වෙලා තියෙන්නේ පුළුවන් නම් ඒකට මට දෙන්න මේ මයික් එක ඕන් කරන්න අන්මියුට් කරන්න. අර පැහැදිලි වෙයි මේ ෆෝන් එකට වඩා නේද? පුළුවන් හරි කමන්න එක මම කතා. රයිට්. ඔව් දැන් එනවා. හරි. මේකයි ඇත්තටම එය ප්‍රශ්නය විසඳීමේ දිශාවකට වඩා දැන් ප්‍රශ්නේ අපිට මතු කරන්න පුළුවන් ඇත්ත මේ විරෝධය යට ගියේ මෙතනින් මේ උත්තරයක් පේනවා වගේද කියලා. ඇත්තට මේක නෙවෙයි. ඔබ දන්නවා මේ මහා ජන විරෝධය ජන අරගලයේ ඇත්තටම ගත්තාම මේ තියෙන දේශපාලන ප්‍රශ්නයේ තීරුම් අරගෙන ආපු ප්‍රමාණයේ අඩුවක් තිබුණා. ඒ කියන්නේ තාම සුළු ප්‍රමාණයක් තමයි හරියට බැලුවොත් මේ කොහෙද ප්‍රශ්නේ තියෙන්නේ මේකට උත්තරේ හොයන්නට ඕනයි කියලා මේ අරගලයට සජීවීව සම්බන්ධ වෙච්ච අය ප්‍රමාණය අඩුයි. මම ඒකට එක උදාහරණයක් කියන්නම්. එකක් තමයි රනිල් මේ කතන්දරට මේ උදාහරණේ රනිල් මේකට සම්බන්ධ නැහැ. නමුත් මේ තේරුම් ගැනීමට මහජනතාව ප්‍රතික්‍රියා දක්වන හැටි ගොඩාක්ම අතාර්කිකයි දේශපාලන පදනමකින් තොරයි. මම ඊයේ හෝ පෙරේදා ටැක්සි කෙනෙකුට විශ්වවිද්‍යාලේ ඉඳලා ගෙදර මම සාමාන්‍ය කතාවට වැටෙනවා දේශපාලන කතාවට. අරගලේ කරනකොට තරුණ ළමයෙක් හිටියා අවුරුදු 25 30ක වගේ. මිනිහා වෙන ආයතනයක වැඩකුත් කරන ගමන් මෙතෙන්ට ආවිලා කතාවට වැටලා කිව්වා මේ දැන් මොකද කියලා අපොම කිව්වා මම සම්පූර්ණ දැන් මේ අරගල වැඩේ නැවැත්තුවා කිව්වා. මම ඇහුවා ඇයි කියලා. මම සර් මගේ කාර් එකේ දෙපැත්තේ ගෝට ගෝ හෝම් කියලා ස්ටිකර් එකක් ගහගෙන ගියේ කිව්වා. දිගටම ගියා කිව්වා ගෝල් එයාලා එතකොට ගෝල් ෆේස් එක තමයි මේ අරගලය කියලා හිතුවේ. අරගලේ නැවැත්තුවේයි කියන හේතුව ආපුවම 9 වෙනිදා හැකින JVP එක ගෙවල් ගිනි තිබ්බා රෑ 9ට. ඒ නිසා දැන් මෙයා මේක නැවැත්තුවා. ඒතර මම යාගෙන් ප්‍රශ්න කරනවා ඔයා මොන හේතුව මතද කියන්නේ කොහොමද JVP එක ගිනි තිබ්බා කියන්නේ. එතකොට ඇයි ඔයා ඊට පස්සේ මම ඇහුවා ගෝට ගෝ හෝම් කියන සටන් පාටි අතර ගත්ත කියන කාරණා ආගෙන එනකොට ඇත්තට මේ දෙකටම යාට හේතු නැහැ. ඒතර මම අවසානයේදී කියන්නේ පැහැදිලි කරලා පෙන්නවා ඔබ ගෝට ගෝ හෝම් කියලා ස්ටිකර් එක ගහගත්තු එකයි අවසානයේ ගත්ත තීන්දුවයි දෙකම පදනමකින් තොරව ගත්තේ උන්න දේශපාලනයේ හැලීම. ඒ නිසාම තමයි කවුද කසුන් නෙමෙයි මේ රුවන් මේ රනිල් එනවත් එක්කම රනිල්ට හදලා දීපු පින්තූරයක් තියෙනවා. මොකද විදේශීය සම්බන්ධතා මොකද මේ අපි දන්නවා මහජනතාවයි කියලා කිව්වට මහජනතාව තනි තනියම හිතලා තීන්දුව අරගෙන බලයට එනවට වඩා මහජනතාවගේ බලය කියන්නේ ගේට් කීපර්ස්ලා. ඒ අතර තමයි විශ්වවිද්‍යාල ආචාර්යවරු, මහාචාර්යවරු, මත හදන අය, වෘත්තිකයෝ, ව්‍යාපාරිකයෝ. මේ කණ්ඩායම් අතරේ සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්නවා රනිල් වැඩ්ඩෙක්. රනිල්ට පුළුවන් ණය ගේන්න. රනිල්ට පුළුවන් විදේශ සම්බන්ධතා. නමුත් 2015 19 මේ වැඩ මුකුත් කරේ නැහැ. හැබැයි දැන් මේ මොහොතේ තියෙන ක්ෂණික ප්‍රශ්නේ නේ ණය ටිකක් හොයාගන්න එක. විදේශීය සම්බන්ධතා හර ඩොලර් හදන. අනිසා අර මතයක් හදනවා අතාර්කිකව මිනිහට වැඩේ කරන්න පුළුවන්. ඒ නිසා තමයි අර ගෝල් ෆේස් අරගලයේ වෙනත් ආකාරයකට මේ ආණ්ඩු විරෝධයේ පැසවමින් ආපු එක ආපස්සට ගත්තේ. ඇත්තම ගත්තොත් රනිල් වික්‍රමසිංහ මෙතෙන්දි කරන වැඩේ විශාලම පාවාදීමක්. ඉතින් ඒක සමාජයේ පැත්තෙන් ගත්තාම හැබැයි මිනිහාගේ පැත්තෙන් ගත්තාම හරිනේ. යාගේ පන්තියේ පැත්තෙනුත් දේශපාලනයේ පැත්තෙනුත් ගත්තාම හරි. හැබැයි තව දෙයක් අපි තේරුම් ගන්න ඕරුවන් මේ දේශපාලනයේ වෙනස් වීමේ වේගය විශේෂයෙන් ජාතික ජනබල වේගයේ මැදිහත් වීමෙන් යම් ආකාරයක මිනිස්සු ප්‍රශ්නේ හරියට තේරුම් ගත්තේ නැතත් මිනිස්සුන් දේශපාලනීකරණේ මේ වචනේ දේශපාලන විඥානයේ ගනිමින් ඉන්නවා. ඒ නිසා තමයි අර අඩු ගානේ මේක මාසයක්වත් දැන් අල්ලගෙන යන්න බැරි වෙලා තියෙන්නේ. දැන් ධම්මික එන්නෙත් ඒ නිසාම තමයි. නැත්තම් ධම්මික එන්න ඕනේ නැහැ. දැන් ඒක ඒ නිසා මේ පුංචි පැලස්තරයකට අල්ලන් සිටින්න පුළුවන් කාලය අඩුයි. ඉතින් තව ටිකක් දුරට රනිල්ට අල්ලන් ඉන්න පුළුවන්. මොනවද අපි දන්නවා ඉතුරුලා තියෙන ඉඩම් ටික දැනටම සෙට් කරලා තියෙනවා. කොළඹ ප්‍රදේශය ආවට තියෙන ආර්ථික මර්මස්ථාන ඉඩම් ටික විකුණන්න. ඒ වගේම ඔබ දන්නවා කොළඹ පෝර්ට් නගරේ නේද? කොළඹ නගර ව්‍යාපෘතියේ අපිට මේ වෙන් වෙච්ච ඉඩම් ප්‍රමාණයක් තියෙනවා. ඒක නාගරික සංවර්ධන අධිකාරිය යටතේ මම හිතන්නේ කියන්නේ ඒ ඉඩම් ටිකත් සින්නක්කර විකුණන්න යෝජනාව ඇවිල්ලා තියෙනවා. දැන් මේගොල්ලන් මේ කිසිම හිරිකිතයකින් තුරව විකිණීම කරනවා. ඉතින් ඒ විකිණීම හරහා යම් නගරවල කොළඹ ඒ තෝරාගත්තු නගරවල යම් ඉදිකිරීම් ටිකක් කරලා කර්මාන්තශාලා ටිකක් දාලා කැසිනෝ ටිකක් දාලා මේක සමාහන් කරන්න උත්සාහ කරයි. යම් ආකාරයක ධම්මික වගේ ඇවිල්ලා ඔය ඒගොල්ලන් හිතනවනේ ඒගොල්ලන් හිතලුවක් මේ මිනිස්සුන්ට මේ ඒ අවස්ථාව දුන්නාම ජොබ් ඇති වෙනවා කියලා.
එහෙම වෙන්නේ නැහැ. තව දුරටත් මිනිස්සු මේකේ කිර කරනවා. අනිත් පැත්තේ අනතුර තමයි හසුත් මට පේන්නේ අපි සතුව තියෙන මේ පාරම්පරික අපේ කෘෂි කර්මාන්තයේ ලොකු මරු පහරක් එල්ල කරන්න ඉඩ තියෙනවා මේ ධම්මිකලා වගේ. මොකද කම්පැනි හරහා යෝජනා ගෙනෙන්න පුළුවන් ඔය තියෙන ගොවි බිම්, වගා බිම් ටිකක් මිල ඉහළට උස්සලා ඒගොල්ලන්ට බලපෑමක් කරනවා මේවා කම්පැනි වලට විකුණුමු රට හදන්න නම් එතෙන්ට තල්ලු වෙන්න ඕනයි කියන අර ආර්ථික විද්‍යාත්මක සංකල්පය හරහා සාම්ප්‍රදායික ගොවි බිමේ අයිතිකරුවා ඒ හරහා රටේ ජාතික ආර්ථිකය නිෂ්පාදනය කරනවා වෙනුවට ඒගොල්ලන්ට අවශ්‍ය කර්මාන්ත සාරා ටිකක් දාලා ඒගොල්ලන්ට අවශ්‍ය බාහන ටිකක් මේ එළවලු පළතුරු සෝ මොන හරි බාහන ටිකක් හදලා එහි වහලුන් බවට ගෝවිස් ජනතාව පත් කිරීමේ අනතුරුකුත් පේනවා. ඒ වගේම තරුණ පරපුර විශේෂයෙන් ඔය එන්ටර්ටේන්මන්ට් ඉන්ඩස්ට්‍රි එකට ඇද ගැනීම සඳහා ව්‍යාපෘතික උද්‍යත් වෙනවා කියලා මට පේනවා. ඉතින් ඕක තමයි විය හැකි දේ. මොකද ප්‍රශ්නේ කවදාවත් විසඳෙන්නේ නැහැ. කල්මැරීමක් කරන්න පුළුවන්. පැහැදිලි මාචාර්යතුමනි. ඊළඟට මම මේ වැඩසටහනට අද බහුතරයක් සම්බන්ධ වෙලා ඉන්නේ මේ විදේශ රටවල් රැකියා කරන අය. ඒ හින්දා ඒ අයට අදාළව උන්ට ඍජු අදාළ වෙන ප්‍රශ්නයක් අහන්න කැමතියි. දැන් අපි දන්නවා අපිට මාචාර්යතුමා සඳහන් කරා ඩොලර් බිලියන 7ක විතර අපිට වසරකට ඩොලර් බිලියන 7ක විතර ඍජු විදේශ ශ්‍රමික ප්‍රේෂණ ලැබීමෙන් පවතුනා. ඒත් පහුගිය වසර 1-2 කාලෙදී මේක ඇත්තටම ශීඝ්‍රයෙන් අඩුවීමින් ආවා. දැන් මම හිතන්නේ මේ අවුරුද්දේ පුරෝගතනය කරලා තියෙන විදිහට අපිට ලැබෙන්න යන්නේ ඩොලර් බිලියන 2.5 3ක් වගේ ගන්න. එතකොට දැන් මේ ඩොලර් බිලියන අපි පළවෙනි පියවර විදිහට අපි අඩුම වශයෙන් මේ ඩොලර් බිලියන 7 කියන ඉලක්කයට යා යුතුමයි මේ සංචිත අර්බුදය විසඳා ගැනීමේ එක ක්‍රියාමාර්ගයක් විදිහට. එතකොට ජාතික ජනබලවේගයේ විදිහට අපිට ඒ පාර්ශවයෙන් අපිට අහන්න ලැබෙන දේ තමයි මහාචාර්යතුමා දැනුත් සඳහන් කරා මේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් ආපු දවසක මේ ඒ ආණ්ඩුව ගැන තියෙන විශ්වාසය නිසාම මේ ශ්‍රමිකයන් පෙර පරිදිම ආපහු අපිට ප්‍රේෂණය වන්න පටන් ගනී කියලා. එහෙම වුණොත් අපිට ඩොලර් බිලියන 7 සීමාවට පාසුවෙන්ම ළඟා වෙන්න පුළුවන් කියලා. මහාචාර්යතුමා හිතනවාද මේ වගේ දැඩි අර්බුදයක් මෙන්න මේ හුදු විශ්වාසය කියන කාරණේ මත පදරම්මම අපිට විසඳන්න පුළුවන් කියලා. මෙහෙමයි. උතන විශ්වාසය කියලා කියන්නේ කරුණු කාරණා රහිත වෙන විශ්වාසයක් නෙමෙයි. ඒත් එක්කම මේ අර්බුදයේ දැඩි ආර්ථික අර්බුදය කියලා කියන එක ඇත්තටම මේ ඔය පෝලිම් ප්‍රශ්නය, භාණ්ඩ හිඟවීම කියන ප්‍රශ්නේ ඇත්තම ප්‍රශ්නේ සංචිත අඩුවීමනේ. මේ සංචිත නැතිකම ඇත්තටම අපේ විශ්වාස නොකොලොත් මිනිස්සු එවන්නේ නැහැ. ඒක වෙනමම දෙයක්. නමුත් සංචිත ප්‍රමාණය ගෙන්නා ගත්තොත් ওই විදේශාංශයේ ප්‍රශ්නේ ලේසියෙන්ම විසඳන්න පුළුවන්. රට ඇතුලේ ඇත්තටම ගත්තාම නිෂ්පාදන බලවේග හෝ නිෂ්පාදන ක්‍රියාවලිය කඩම් වැටිලා නැහැ. ඒක අකාර්යක්ෂමයි. ඒක තනි පුද්ගලික අවශ්‍යතාව මත මෙහෙවනවා. තනි ඉලක්ක මත මෙහෙවන මිසක් සැලැස්මකට යන්නේ නැහැ. ඉතින් ඒක ඒගොල්ලන්ට අවශ්‍ය නැති නිසා. ඉතින් ඒක ගොඩ ගැනීම වෙනවම සැලැස්මක්. හැබැයි මේ ක්ෂණික ප්‍රශ්නෙට සංචිත ප්‍රශ්නෙට අපිට දැඩි විශ්වාසයක් තියෙනවා. ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් එනකොට අපි කියන නිසා විශ්වාසයට වඩා මේකට එකතු වෙන කණ්ඩායම් කවුද? මේකට එකතු වෙන ඉන්න පක්ෂ කවුද? ඒ පුද්ගලයන්ගේ අතීත භාවිතයන් ගත්තාම දේශපාලනයේ ඉතාමත්ම වැදගත්ම එකක් තමයි වංචාවෙන් දූෂණයෙන් තොරව රාජ්‍ය ආණ්ඩු කරන්නේ ඉන්නට ඕනේ. සංවර්ධන සැලසුම් වෙනම තියෙනවා. අපි ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒ නිසා ඒක එකක්. ඒ නිසා අපිට විශ්වාසයක් තියෙන මිනිස්සු මේකට එවනවා. ඒ වගේම ලංකාවේ ඉන්න අය පිටරටවල වැඩ කරන අය ඔබ දැතුළු ඔබ ඔබේ හදවතට තට්ටු කරලා ඇහුවොත් ඔබ ඔහේ සල්ලි ඉපයුවට ඔබට තියෙනවා අයින්ද්‍රිය බැඳීමක්. ඒ සල්ලි ඔබට ඔහේ වියදම් කරලා හොඳ සුඛිත මුදිත සැප පහසු ජීවිතයක් ගත කරන්න පුළුවන් වුණා. ඔබ ඇත්තටම මේ පැත්තත් එක්ක බැඳිලා ඉන්නේ. ඔබ එවන්න කැමති මගේ අම්මා තාත්තා සහෝදරතුලට කීයක් හරි යවන්න ඕනේ කියන අයින්ද්‍රිය බැඳීමක් තියෙනවා. ඒක දෙක. ඒ වගේම තමයි අපි කොහේ හිටියත් අර එකට අපි කියනවා මේ convivial relationship එකක්. අපිට තියෙන මේ එකාමත එකා තියෙන සම්බන්ධතාව බැඳීමක්. ඒ මත ඔබට පෙනුනොත් හොඳ ආණ්ඩුවක් වෙන මේ අපේ රට ඉහළට ඉස්සේ කිව්වොත් අනිවාර්යෙන්ම මිනිස්සු සල්ලි එවනවා. අපි හිතමු මොහොතකට තර්කයක් විදිහට නෑ. එහෙම විශ්වාසයක් ගොඩ නැගෙන්නේ නෑ කියලා. හැබැයි අපි ආර්ථික විද්‍යාත්මක තර්කයකුත් අපි එතෙන්ට ගෙනනවා. ඒක තමයි විදේශීය ශ්‍රමිකයෝ ඉන්නවා.
විදේශීය ලංකාවේ අය ওই රටවල වල බිස්නස් කරගෙන ඉන්න අය ඉන්නවා. ලංකාවේ අය ওই රටවල වල ආයෝජනය කරන්න පුළුවන් සල්ලි තියෙන ආයෝජක විදියට ඉන්නවා. ඒ කියන්නේ යම් ඉක්විටි ෆන්ඩ්ස් හදාගත්තු ප්‍රයිවට් ෆන්ඩ්ස් හදාගත්තු ගොඩාක් ප්‍රමාණයක් ඉන්නවා. අපි යෝජනාවක් කරනවා විශේෂ ප්‍රමුඛතාවයක් දෙනවා. අපි විදේශීය ආයෝජන කැඳවීම ඩොලර් කැඳවීමේදී ශ්‍රී ලාංකිකයන් මේ සඳහා මැදිහත් වෙනවා නම් අන්න ඔවුන්ට අනිත් අයට වඩා යම් දිරිදීමනාවක් එනවා වැඩි ප්‍රතිලාභයක් ඊට අවශ්‍ය කරන දේවල් අපි සාකච්ඡා කරලා විශේෂයෙන් මේ සාකච්ඡා හරහා කළොත් අපි හිතන විශ්වාසයේ පසක තියලා අර ප්‍රතිලාභයත් එක්ක උනත් එකතු වෙන්න පුළුවන්. මොකද අද මේ එක පැත්තකින් විශ්වාසය ගිහින් තියෙන අනිත් පැත්තෙන් මිනිස්සු බයයි අපි මොකටද මේ වන ඩොලර් ටික මේ මුන්ට හොරකම් කරන්න යවන්නේ කියන තැන. අවිශ්වාසය කියන්නේ මර බයකුත් තියෙනවා. ඉතින් ඔය මම කියන්නේ නෑ අපි ආණ්ඩු බලය ආපු ගමන් මහා සුඛිත මුදිත වෙලා මේ සියල්ල වෙනවා කියලා. හැබැයි අපි කරන වැඩේ පළවෙනි මාස 2 3 4 ඇතුළතදී අපි මේක හරි පාර පෙන්නුවොත් පළවෙනි මාස 2 3 දී සල්ලි ආවෙ නැතත් මාස 6ක් 7ක් යනකොට අපිට ප්‍රමාණවත් පරිදි ලැබෙනවා කියන විශ්වාසය තියෙනවා. ඒ කෙසේ වෙතත් අපිට ඕනනම් පුළුවන් මාර කලින් වගේ දැනට තියෙන අපනයන වලින් ඩොලර් 12.5ක අපනයන ආදායමෙන් ප්‍රමුඛතාගත කළොත් මේ ෂණික දේවල් කිරිපිටි ටික අත්‍යවශ්‍ය බෙහෙත් ටික ඉන්ධන ගෑස් ටික අපිට ගෙන ගන්න පුළුවන්. අපි හැබැයි අපිට ඩොලර් නැති වුණොත් ඔබ කිව්වාගේ විදේශික එවන්නේ නැහැ. විශ්වාසය නැති වුණොත් අපි తాවකාලිකව ඔය පාරවල් හදන ඒවා ඉදි කිරීම කරන පොඩ්ඩක් අපි නවත්තමු. කියන්නේ සැබෑ වුමනාව තියෙනවා නම් මේක කරන්න පුළුවන් මේ රුවන්. පැහැදිලි මාධ්‍යවලට. අපි මම හිතන්නේ දැන්ටමත් ප්‍රශ්න අහන්න කීප දෙනෙක් ඉදිරිපත් වෙලා දිනවා. චින්තක සිරිවර්ධන සහෝදරයා ඔයාට වැඩසටහන ඉදිරියට මෙහෙවගෙන යන්න පුළුවන්. හරි බොහොම ස්තුතියි මහාචාර්යතුමනි බොහොම ස්තුතියි රුවන් සහෝදරයා. අපි එහෙමනම් අපි අපේ ප්‍රේක්ෂකයන්ට අපි අවස්ථාව ලබා දෙමු. අපි ගොඩක් කාල වේලාවක් ටිකක් ගත්තා. එහෙමනම් අපේ මුලින්ම අපේ දැනටම අත උස්සලා ඉන්නවා මම හිතන්නේ අපේ මේ කසුන් සහෝදරයා ඔබට පුළුවන් මේ මයික් එක අන්මියුට් කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න මහාචාර්යතුමාට මම ඉතාම ආදරෙන් ඉල්ලා සිටිනවා සියලුම දෙනාගෙන් අපි අද මේ මාතෘකාවට අදාළ වන විදිහට මේ ආර්ථිකය සම්බන්ධව කතා කරපු නිසා මේ මාතෘකාවට අදාළ වන විදිහේ මේ ප්‍රශ්න යොමු කරමු කෙටියෙන් සහ මේ පැහැදිලි ලෙස. හරි එහෙනම් කසුන් සහෝදරයා සයිබන් මහාචාර්යතුමා මම ඇහෙනවා කියලා විශ්වාස කරනවා. හලෝ මම ඇහෙනවා ප්‍රශ්න අහන්න. මම ප්‍රශ්නේ කොටස් දෙකක් විදිහට අහන්නම්. මොකද මම හිතන විදිහට දැන් මේ තියෙන බල ප්‍රවාහය විසින් කොයි වෙලාවකවත් මේ අපිට ට්‍රේහයක තියලා මේ බලය ලබා දෙන එකක් නැහැ. ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ඕනම තුරුම්බුවක් පාවිච්චි කරાવી මේ ඒගොල්ලෝගේ බලය රැක ගැනීම සඳහා. මම මහාචාර්යතුමාගෙන් අහනවා කියන්නේ ආර්ථික වැඩ පිළිවෙල ගානේ අතම හොඳ දක්මක් තියෙනවා. ඒ කියන්නේ හොඳයි කියන්න පුළුවන් අපිට කියන්න පුළුවන් තැනක තියෙනවා. මේ ප්‍රශ්න තියෙන මේක මහාචාර්යතුමා කියපු විදිහටම මේ බලය ලබා ගැනීම සඳහා මේ ආර්ථික කියන කාරණාව මේ කියන්නේ මිනිස්සුන්ට දැනෙන ආර්ථිකය. ඒතර ඒක මිනිස්සුන්ට දැනෙන්න සමාජගත කරන්න වැඩපිළිවෙලක් තියෙනවද? ඒක මොන විදිහට ක්‍රියාත්මක කරන්න පුළුවන්ද සහ ඒකට අපි මොන විදිහට දායක වෙන්න පුළුවන්ද කියන එක. ඒක මගේ පළවෙනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නය මම දකිනවා දැන් මේ ආර්ථිකය කියන කාරණේදී ඩ්‍රග්ස් ඊට පස්සේ ඇල්කොහොල් සහ ටැක්ස් මෙන්න මේ කියන ටික සමාජයේ ටිකක් අර මේ ඒ කියන්නේ නිෂ්පාදන ක්‍රියාදාමයේදී නෙගටිව් ඉම්පැක්ට් එකක් විදිහට තියෙනවා. ඒකට NPP බලයක් ගත්තාම මෙන්න මේ ටික කන්ට්‍රෝල් කරගන්න මොන වගේ අදහසක් වැඩ පිළිවෙලක් තියෙනවද කියන එක ගානේ දැනගන්න එක මතක් තියෙනවා. ස්තුතියි. ඔව්. ඔබ පළවෙනියෙන් ඇහුවේ මේ වැඩ පිළිවෙල ගෙනියෑම කියන කාරණේදී ඇත්තටම ගොඩාක් බාධක අපිට කන්ස්ට්‍රේන්ට්ස් ගණනාවක් තියෙනවා. ඒවා අතර මානව සම්පතේ ගැටලුව මේ අපිට කැපකිරීමේ කාලය ඒ වගේම මුදල් පිළිබඳ ප්‍රශ්න ඒ වගේ දේවල්ට යටත්ව තමයි වැඩ කරමින් යන්නේ. නමුත් අපි තේරුම් අරගෙන තියෙන දේ තමයි මේ කරන්න පුළුවන් වෙන දේ තමයි අපි දැන් ජාතික තලයේත් මේ ප්‍රචාරණය කිරීම සාකච්ඡා මණ්ඩප විවිධ දේවල් කරනවා. ඒ වගේම අපිට දැන් මේ අදහස ක්‍රමයෙන් කාන්දු වෙනවා. ඔබ කියපු කාරණේ හරිය මේක කවදාකවත් බන්දේසිය තියලා දෙන්නේ නැහැ. වැට බඳින්නම තමයි මේක කඩන එක කඩනවා. හැබැයි සුබදායක තොරතුරුත් මට කියන්න කැමතියි. දැන් විශේෂයෙන් අපි දන්නවා මේ යම් දෙයක වෙනසක් සිද්ධ වෙගෙන එනකොට පරිසරයේ යම් සිග්නල්ස් එනවා. ඒකක් තමයි ඔය මම අර කලින් කිව්ව අර සමීක්ෂණයේ තොරතුරු. ඒ වගේම මේ වෙනකොට විශේෂයෙන් ඔය ව්‍යාපාරික ප්‍රජාව ලෝකේ ශ්‍රී ලංකාවේ ඇතුළේ යම් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කියන්නේ අර මහා කූට ජාවාරම්කාරයෝ නෙමෙයි. මධ්‍යස්ථව වැඩ කරලා යම් සාධාරණ විදියට ව්‍යාපාර කරමින් ඉන්න අය
අපිට ආරාධනා කරනවා අපේ ප්‍රතිපත්ති ඇවිල්ලා කියන්න. උදාහරණ චේම්බර් ඔෆ් කොමර්ස් එක පවා අපිට ඇවිල්ලා කතා කරා. එතකොට තව තියෙනවා ඒකට කියනවා young entrepreneurs සිලෝන් young entrepreneurs club කියලා ඔයගොල්ලෝ හරි කොයිල් කියලා. ගිය සතිය අපි කියන්නේ හැම සතියකටම එවැනි සාකච්ඡා දැන් 2-3ක් යමින් තියෙනවා. ඒගොල්ලන්ට දැඩි ඕනකමක් තියෙනවා රට ඇතුලේ යම් ප්‍රජාතන්ත්‍රවාදී අර්ථකර්මයක් ඇතුලේ භාණ්ඩ නිෂ්පාදනය කිරීමට ඒගොල්ලන්ට අවශ්‍ය කරන වටපිටාව හදලා දෙන්න. මේ දැන් මේ හොරු කල්ලියක් අතේ ඉන්නේ කියන එක ඒගොල්ලෝ තේරුම් ගන්න තියෙනවා. නිසා මේ අපිට පහසුවෙන් දෙන්නේ නැති එක හැබැයි අර ප්‍රගතිශීලී කණ්ඩායම වේගෙන් එකතු වෙමින් ඉන්නවා. අපිට තියෙන ගැටලුව තමයි එකතු වෙන අයව නඩත්තු කරගෙන යන, පවත්වාගෙන යන වැඩපිළිවෙළ කරන්නට ඕනේ. ඉතින් අපි උත්සාහ කරමින් ඉන්නවා. ඒකට එක පදනමක් තමයි ජාතික ජනබලවේගයේ අර අපි කොට්ටාස සභා හදමින් යනවා. නොවැම්බර් වෙනකොට අපි යෝජනා කියන්නේ සැලසුම් කරලා තියෙන එක ඉවර කරලා ආසන සභා හැදීම. මම ටික වේගෙන් ඔයාලට උත්තරේ දුන්නේ කාලේ නිසා. දැන් ඔබලාට කොහොමද මේ සඳහා මැදිහත් වෙන්න පුළුවන් කියන කාරණේදී මම හිතනවා මේ රටවල් විදියට මේ සංවිධාන ජාලය පවත්වා ගැනීම, නිරන්තර සාකච්ඡාවලට යොමු වීම, ඒ වගේම මෙහි ඔබ හා සතුව තියෙන දේශීය සම්බන්ධතා අපිට ගොනු කර දීම, ඒ වගේම යම් විධිමත් යාන්ත්‍රණයක් හරහා අපිට යම් ඉදිරියේදී දැන් ඒ මූල්‍යමය පැත්තෙන් අපි දන්නවා අපහසුතා දුෂ්කරතා තියෙනවා යම් ආකාරයක එවැනි මැදිහත් වීම පවා අපිට කරගන්න අවශ්‍ය වෙන තැන්වලදී ඒ විධිමත් ක්‍රමවේදයකදී ඒ අරමුදලක් ගොඩනගා ගැනීම එවැනි ආකාරයටත් අපිට දායක වෙන්න පුළුවන්. ඊට අමතරව ඔබගේ දැන් ඔබ මෙහි නැති නිසා මෙහි ඉන්නවා නම් දැන් අපිට තියෙන ගැටලුවක් මේ පණිවිඩයේ වේගයෙන් සමාජයට ගෙනියන්න මේ සම්පත් දායකයෝ අපිට අඩුයි. ඒ අය අපිට සම්බන්ධ කරලා දෙන්න පුළුවන් නම් ඒකත් මම හිතන්නේ ඔබට කරන්න පුළුවන් කාර්යයක්. තව මොකක් හරි ප්‍රශ්නයක් ඇහුවා මේ අර අරක්කු මත්පැන් සහ මේ මත්ද්‍රව්‍ය. දැන් මෙතෙන්දි මෙහිමයි. අපි එකපාර කලබල වෙන්නේ නැහැ. දැන් සමාජ අපි මේ දැන් ඔය අරක්කු සිගරට් වගේ දේවල් ගත්තාම සමාජයේ යම් ආකාරයකට මිනිසුන්ගේ වියදම් ගියාට සමාජ ප්‍රශ්න නිර්මාණය කළා වුණත් එය හික්මුණු සමාජයක් ඇතුලේ එය තමුන්ගේ අවශ්‍යතාවයේ පරිදි අතර මිනිසුන්ට ඒක පාලනය කරගන්න පුළුවන් කියලා අපි අපේ අධ්‍යාපනය සමාජ වෙනස්කම් ඒ හික්මීම තුළ ඕක යම් ආකාරයක කන්ට්‍රෝල් වේවා. ඊට අමතරව එවැනි දෙයක් සමාජයේ මිනිසුන්ට අර මම කිව්වා වගේ විනෝදාස්වාදයේ සඳහා තිබුණට ගැටලුවක් වෙන්නේ නැහැ එකපාරම. ඒ නිසා අපි අනවශ්‍ය පරිදි එවැනි දේවල් වලට අවංකවම කිව්වොත් අපි මූලික අධීරයේදී උත්සාහ කරන්න යන්නේ නැහැ. ඒවා නවත්තන්න ඕ කන්ට්‍රෝල් කරන්න ඕ. අපි බලනවා අපි අවුරුදු 2 3 4 5 කරලා අරක්කු සිගරට් වගේ දේවල් වලින් සමාජයට යම් අහිතකර බලපෑම් එනවාද? ඒක මොන ආකාරයකට ගැටලුකාරීද? ඒක බලක්වා ගැනීමට දිවිතීවක අපි සමාජයත් එක්ක සම්බන්ධ වෙලා එතෙන්ට මැදිහත් වෙමු. එතෙන්ට ඕගොල්ලන්ට අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි අනිවාර්යයෙන් මේ මත්ද්‍රව්‍ය විදියට තියෙන මේ විනාශකාරී දේවල් අනිවාර්යෙන් මේක තහනම් කිරීම සහ ඒක නැවැත්වීමට පියවර අපි ගන්නම වෙනවා. ඒක කරන්න පුළුවන්. මොකද දැනට මේ තියෙන මත්ද්‍රව්‍ය, ඒ කියන්නේ ඔය අපි කියන ඔය විනාශකාරී මත්ද්‍රව්‍ය ජාවාරම ගැට ගැහිලා තියෙන එකට අනිවාර්යයෙන්ම දේශපාලඥයෝ අනුබල දෙන්න නිසා. ඒකට අපි ඒක අනුබල නොදෙනවා නම් උඩින් ආදර්ශය දුන්න ගමන් ඔය මත්ද්‍රව්‍ය උදර විතරක් නෙමෙයි වංචා දූෂණ සියල්ලම අකුලව ගන්න පුළුවන්. ඇත්තටම වංචා දූෂණ ඔය ඕනම දෙයක විශාල උඩම තියෙන එක තමයි නවත්තන්නට ඕන. ඔය ඔෆිස් එකක තියෙන පුංචි දෙයක් එහා මෙහා වීම ඒවා වංචා දූෂණ නෙවෙයි ඇත්තටම. කාට හරි තර්ක කරන්න පුළුවන්. ඉතින් ඒ අපි පළමුවෙන් කළ යුත්තේ එන්නේ ආදර්ශයත් එක්ක ප්‍රායෝගිකව සහ ක්‍රියාකාරීව මැදිහත් වීම. මම හිතන්නේ පැහැදිලි කිරීම මේ ප්‍රමාණවත් ඇතේ කියලා මම විශ්වාස කරනවා. ඔව් මම ටිකක් කෙටි කරන්න උත්සාහ කළා මේ කාලය වෙලාවත් එක්ක. අපි තව එක්කෙනෙක් අපේ ප්‍රශ්නයක් ඉදිරිපත් අපේ මේ කමල් සහෝදරයා කමල් ඔයාට මයික් එක අන්මියුට් කරලා හරි ප්‍රශ්න ඉදිරිපත් කරන්න. බොහොම ස්තුතියි මාචාර්යතුමනි. බොහොම ස්තුතියි අද දවසේ ඔක්කොම විග්‍රහ කරාට. මම මේ අවස්ථාවේදී ජාතික ජන බලවේගයට යෝජනා දෙකක් කරන්න කැමති. මේක ආර්ථික සංවර්ධනයට ඇතුළත් කරගන්න කියලා අපි දැක්කා මේ මෑතකදී බංගලාදේශ වගේ රටක්. ඒගොල්ලෝ ඉතා පහත් මට්ටමේ ගම් මට්ටමින්ම ඒගොල්ලන් ගෑනු පිරිමි ළමයි ඔක්කොම සහභාගී කරගෙන ඒගොල්ලන්ගේ ආර්ථිකයට උර දෙන්නේ ඒගොල්ලන්ට අත දීලා පොඩි පොඩි ණය දීලා ඒගොල්ලන් රට ඉස්සරහට ගෙනාවා. ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එක ලෝකෙටම එහෙම යවුවා. ඒගොල්ලන් සරම් නිෂ්පාදනයේ ඉඳලා කුෂිකර්මයේද
දීවර නිෂ්පාදන හැමදේම ඒගොල්ලෝ ලෝකෙට යව පුළුවන් විදිහට ඒගොල්ලෝ මාකට් එකක් හොයලා. ඉතින් එතනදී ඒගොල්ලෝ අතට මුදල් ගලාගෙන ආවා. අපේ රටේ එහෙම දෙයක් උනේ මේ ගාමන්ට් ෆැක්ටරි අරලා අපේ ගෑනු ළමයින්ට හැමෝටම ජොබ් හම්බෙච්ච එකේ යම් ආර්ථික සංවර්ධනයක් ඇති වුණා. එතනින් එහාට ඒ වගේ ක්‍රියාදාමය පෞද්ගලික අවුරුදු 30ට ඇති වුණේ නැහැ. නමුත් බංග්ලාදේශයේ ඉතා සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන තියෙනවා මේ ගම් මට්ටමින් ගිය එක. අපේ ග්‍රාමීය බැංකු ප්‍රාදේශීය බැංකු තිබ්බට ඒවයින් හරි ප්‍රතිඵල ලැබිලා නැහැ මේ අපේ පල්ලෙහා මට්ටමින් ඉන්න විශේෂයෙන් කාන්තාවන්ට. ඉතින් මම යෝජනා කරන ඒකයි ඊළඟට මේ නීතිය කියන දේ අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා දැන් දන්නවා කට්ටිය. ඒකට පොලිසියට බය ටික දෙනෙක් ඒ වුණත් ඒගොල්ලෝ නීතියට පටහැනිය තමයි ක්‍රියාත්මක කරන්නේ. මේ දෙක මේ ආර්ථික සංවර්ධනය ඉතා බලපානවා. ඉතා පල්ලෙහා මට්ටමේ ඉන්න අපේ මේ කාන්තා පක්ෂ ගෙවල් වල ඉන්න කාන්තා පක්ෂ අපේ ආර්ථිකයට උර දෙන්න ඇතුළත් කරගෙන ඔවුන්ගේ ජීවිත ඉතා සුඛිත මුඛිත කරන අතට මුදල් ලැබෙන විදිහේ ක්‍රමයක් ඇති කරන එකයි නීතිය කියනද අපේ රටේ පොඩි එක්කෙනාගෙන් ඉඳලා ලොකු එක්කෙනා වෙන දක්වා ක්‍රියාත්මක කරන්නේ. මෑත අපි දන්න කාලෙක මේ අවුරුදු 40ටම ඊයේ පෙරේද අර දුන්න තීන්දුව තමයි රටේ නීති අර මෙයාට කවුද මේ ප්‍රසන්න රණතුංග කියන ඒ ඇමතිවරයාට දුන්න තීන්දුව තමයි අපි දැක්ක එකම සාර්ථක නීතිය ක්‍රියාත්මක වෙච්ච නැත්නම් නීතිය ක්‍රියාත්මක වුණේ මේ දෙක එකට ජොයින් කරලා ආර්ථික සංවර්ධනයට උර දේවි කියලා ඇතුළත් කරන්න කියලා මම ඉතා කරුණා ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. බොහොමත්ම ස්තුතියි ඔබගේ අදහසට. ඇත්තටම ඉතාමත් වැදගත්. ඒ කියන්නේ කාන්තාව අපේ ආර්ථිකය ඇතුළේ වටිනාකම් එකතු කිරීමට අර නිල නොවන ඉන්ෆෝමල් මාකට් එකක් ඇතුළේ තමයි ඉන්නේ. ඊට වඩා ඵලදායී සේවයක් ඇත්තටම ගන්න පුළුවන්. ඉතාමත් වැදගත් ලෝකයේ ආදර්ශ තියෙනවා. ඉන්දියාව, බංග්ලාදේශය, විශේෂයෙන් චීනය වගේ රටවල්. අපි යෝජනා කරලා තියෙනවා නව පන්නේ තාක්ෂණය සම්බන්ධ කරගත්තු මේ සමූපාකාර ක්‍රමවේදයක්. ව්‍යවසායකත්වයේ කියන්නේ සවි බල ගැන්වීමේ ව්‍යාපෘති ඒ ආකාරයට කාන්තාව විතරක් නෙමෙයි සෑම කෙනෙක්ම තම හැකියාව මත ආර්ථික නිෂ්පාදන ක්‍රියාවලට දායක කර ගැනීම. ඔබ කිව්ව කාරණේ හරියටම හරි. නීති ආධිපත්‍යයත් සැමට එක විදියට ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ දේශපාලඥයෝ මේකට ඇඟිල්ල ගහන්නේ නැත්තම්. කියන්නේ ස්වාධීනව යන් ඒක ඒ අරමුණ තිබුණොත් විතරමයි. අද ඇත්තටම නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ නෙමෙයි ක්‍රියාත්මක වෙනවා එක විදියකට. සාමාන්‍ය ජනතාවට ඒක උපරිමයටම ක්‍රියාත්මක වෙනවා. උදාහරණයකට පහුගිය දවස්වල දැන් දේශපාලඥයන්ගේ නම් ලිස්ට් එකට දමවෙනිදා රෑ ජනතා විමුක්ති පෙරමුණෙන් ගෙවල් ගිනි තිබ්බයි කියලා මන්ත්‍රීවරයා ලිස්ට් එක දුන්නාම කිසිම බී රිපෝට් එනම නම් කිසි හඳුනා ගැනීමකින් තොරව අත්අඩංගුවට අරගෙන මේ නීති ප්‍රකාරව ගිහිල්ලා නඩුකාරයා අපදෙන්නේ නැතුව රිමාන්ඩ් කරනවා. ඒ කියන්නේ මේ තියෙන තාම පාර්ශවීය දෙයක්. මේක ඊටාම අසාධාරණයි. ඉතින් ඒ වෙන දෙයක් පවා හදන්න පුළුවන් වෙන්නෙම මහ ජනතාවගේ අරමුණත් පාලකයාගේ අරමුණත් දෙකම එකක් වෙච්ච රාජ්‍ය පාලනයක් පියුණොත් විතරයි. ඉතින් ජාතික ජනබලවේගයේ මැදිහත් වෙන්නෙම ඔබලට පේනවා මේකට මැදිහත් වෙලා ඉන්න කණ්ඩායම් ඉතිහාසයේ පුරාවටම අරගල කලේ මැදිහත් උනේ ඒ වගේම හැම කෙනෙක්ම ඉදිරිපත් වෙලා තියෙන්නේ පොදු අරමුණක් වෙනුවෙන්. දැන් උදාහරණයකට දැන් අපි මේ විශ්වවිද්‍යාල වැඩ කරන අය මේ ජාතික ජනබලවේගයට එකතු වෙලා ඉන්න කණ්ඩායම් අපි වගේ අය පව. දැන් අපිට තියෙන ප්‍රශ්නේ හුදෙක්ම මේ අර්ථ ක්‍රමයේ ඇතුලේ වුණත් ඕනනම් ජීවත් වෙන්න පුළුවන්. ඇත්තම ගත්තොත් කියන්නේ ඉදිරියේදී මේ බඩු පිළිබඳ ප්‍රශ්නේ ඇවිවි. මොකද අපි මේක ඇතුළේ තෝරන්න යන්න පුළුවන්. අපි මේ මැදිහත් වෙන්නෙම මේ යම් මතවාදයක් එක්කලා. මේක ඊටාම අසාධාරණ අර්ථ ක්‍රමයක්, අසාධාරණ සමාජ ක්‍රමයක්, මනුෂ්‍යත්වයට ගරු කරන්නේ නැති එකක්. ඒ නිසා අපේ මැදිහත් වීම කාටත් හොඳට පේනවා. මේ එන්නේ මොකක් සඳහාද මේක ඇතුලේ ඇවිල්ලා. මොකද මට වඩාම හොඳම දේ තමයි විශ්වවිද්‍යාලය ඇතුළට ඉන්න එක. මට අපහසු දේ තමයි මේ එළියෙන්නේ. අපහසු දේ ඉන්නේ පොදු කාර්යයක් වෙන නිසා අපි මැදිහත් වෙන අපේ අරමුණයි ඒ සමාජයේ ජීවත් වෙන සමස්ත මිනිස්සුන්ගේ අරමුණයි දෙකම එකක් වුණාට පස්සේ නීතියද ආර්ථිකයේද සමාජයේද දේශපාලනයේද සියල්ල සංස්කෘතියේද හොඳ දිශාවට ක්‍රමයෙන් ගෙනියන්න පුළුවන්. අපි එකට එකතු වෙන්නට ඕන. මේක සරල නැහැ. ලෝක හැම කෙනෙකුටම වැඩ කරන්නට ඕන මේ සඳහා. දායක වෙමු. බොහොම ස්තුතියි මහාචාර්යතුමනි. මම හිතන්නේ පැහැදිලි කියන ප්‍රමාණවත්. ඒ වගේම මම අපිට දැන් පැය එකමාරකටත් වැඩිය පැයකොත් විනාඩි 45ක් විතර වගේ කාලයක් ගත වෙලා තියෙනවා. මහාචාර්යතුමත් මේ දවස්වල ලංකාවේ බොහෝම කාර්යබහුල මේ වැඩ ක්‍රියාවලියක නියත වෙලා සිටින අපි දන්නවා. ඉතින් ඒක නිසා මම හිතන්නේ අපි වැඩසටහනේ අවසානයක් කරගත යුතුයි කියලා මම හිතන්නේ විශ්වාස කරනවා මේ වෙනකොට. මොකද අපිට ඉතාමත්ම හොඳ පැහැදිලි කර ගැනීමක් පවතින අර්බුදයේ ඇත්තම තියෙන නියම ගැඹුර මොකද්ද, මේකට මොකද්ද උනේ, මේකෙන් කොහොමද ගොඩ ගන්න පුළුවන් කියන
වැඩපිළිවෙල සම්බන්ධව අපිට හොඳ පැහැදිලි කර ගැනීමක් කරගන්න පුළුවන් වුණා කියලා මම විශ්වාස කරනවා. අපි සියලු දෙනාමත් ඒ සම්බන්ධයෙන් එකඟ වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් මහාචාර්යතුමනි ඔබ අවසානයේදී මේ මතු කරා එක හොඳ ලක්ෂණ කාරණයක් මහා ජනතාවගේ සිතුම් පැතුම් ඌමනාවන් හා සමපාත වන ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට අපි සියලු දෙනාම එකතු වෙමුයි කියන එක. ඉතින් ඒ වෙනුවෙන් අපි ඇත්තටම දැනට අපි ඕමානය තුළ අඩිතාලමක් දාලා සිටේ දබාගෙන තිබෙනවා. අපි මෙහි අපි ඇත්තටම ජාතික ජනබලවේගයේ ක්‍රියාකාරී කමිටුවක් ගොඩනැගීම උත්සාහ මේ වෙනකොට අඩිතාලමක් දාගෙන අපි කටයුතු කරගෙන යනවා. ඒකත් ඔබතුමාට අපි දැනගන්න සලස්වන්න කැමතියි මේ වෙලාවේදී. ඉදිරියේදී අපි ඒ සම්බන්ධයෙන් කටයුතු කරගමු. මහාචාර්යතුමනි එහෙනම් අපි මේ වැඩසටහන අවසන් කර ගැනීමට මම කැමතියි නැවත වතාවක් ඔබතුමාගෙන් ඔබතුමාට අප වෙනුවෙන් කියන්න පුළුවන් මොනවා හරි අපෙන් අපිට කරන්න පුළුවන් අවසාන වශයෙන් කරන්න පුළුවන් ඉල්ලීමක් දැනුම් දීමක් කරන්න පුළුවන් නම් තවමත් ඔබතුමාට අවස්ථාව ඊටාම කෙටි අවස්ථාවක්. මම හිතනවා මේ ප්‍රධාන කාරණා ටික සාකච්ඡා කළා. නමුත් අපිට කතා කරන්න තව බොහෝ දේ තියෙනවා. සරලවම කිව්වොත් ඔබට කරන්න පුළුවන් ඔබට සහ මට අපිට ඒකාබද්ධව මේ සම්බන්ධතාවය පවත්වාගෙන යාම, නිරන්තරයෙන් දැනුවත් වීම, ඒ ඔබේ තියෙන ජාලගත සම්බන්ධයන් අපිට ලබා දීම කියන කාරණා ඉදිරියට කරගෙන යමු. තවත් අපි වැඩසටහන් ගණනාවක් ඉදිරියට යෝජනා කළා. මොකද දේශපාලනයේ වේගයෙන් ලංකාව වෙනස් වෙනවා. ඉතින් අපි නිරන්තර සංවාද සාකච්ඡා මතු කරගමු. අවුරුදු වශයෙන් සති දෙකකට තුනකට සැරයක් හෝ මේ තියෙන අලුත් දේශපාලන සහ ආර්ථික තත්ත්වය පිළිබඳ සංවාදයක් අපි හදාගමු. සුනිල් ගමගේටත් මම යෝජනා කරන්නම්. ඒතර අපි සංවිධානයේ විදියට ඒ දැනුවත් වීම පළමු කොටම වැදගත් වෙනවා. ඉතින් අපි එකට එකතු වෙලා වැඩ කරගත්මු. අපි හිතනවා අපිට සුබදායි තැනකින් මේක ඉවර කරගන්න පුළුවන් වේවි කියලා. අනිවාර්යෙන් බොහොම සමාජතුමනි. එහෙමනම් අපි මේ වසරේ අවසානයේකට අපි යමු. ඇත්තටම අපගේ මම ඒ අවසානට යන්න කලින් මම පොඩි මතක් කිරීමක් අප සියලු දෙනාගේම සහ ඉල්ලීමක් මම කරනවා. මොකද මේ මහාචාර්යතුමා කිව්වත් වගේ ඇත්තටම අපි නිතිපතා මේ අපේ හමුවීම් අපි කරගත යුතුයි. අපි දැනුවත් යුතුයි. ඉස්සල්ලාම මොකද්ද මේ රටේ වෙන තත්ත්වය, කොහොමද මේකෙන් අපි ගොඩ එන්නේ, මොකද්ද කියන එක කියලා හරියට දැනගන්න ඕන. අපි කාරණා පැහැදිලි කරගෙන දැනගත යුතුයි. සියල්ලටම බලමු. ඉන් පස්සේ අපි සියලු දෙනාම අපිට හැකි පමණින් අපි සියලු දෙනාම ඒ වෙනුවෙන් ගොඩනගාගත යුතුයි, එකතු කරගත යුතුයි. ඒ වෙනුවෙන් අපි සියලු දෙනාම එකතු වෙමු. ඉතින් ඒ නිසා අපි මම පොඩි ඉල්ලීමක් කරනවා, මතක් කිරීමක් කරනවා. අපගේ ඊතර අපි ඕමාන් Facebook පිටුව හැමෝම subscribe කරන්න, like කරන්න. ඒකේ අපිට එතකොට අපේ මේ වැඩසටහන් ගැන ඔබට කල්තියක් දැනුවත් වෙන්න පුළුවන්. ඒ වගේම අපේ මේ වැඩසටහන් වල අපි අද රෙකෝඩින් එක අපි නැවත වතාවක් අපි අප්ලෝඩ් කරනවා. අපගේ YouTube channel එකක් තියෙනවා SL Hope කියලා. මම ඒකේ වැඩසටහනේ link එක මේ messages වල මම මුලින්ම දැම්මා. ඉතින් අපේ SL Hope YouTube channel එක subscribe කරන්න. මේ වැඩසටහනේ රෙකෝඩින් එකත් අපිට ඕගොල්ලන්ට ඉදිරියේදී ඒක දැක බලා ගන්න පුළුවන්. එතකොට එහෙමනම් අපි අද අර්බුදයෙන් ගොඩගන්නේ කොහොමද කියන එක, අපේ රට අර්බුදයෙන් ගොඩ ගන්න හැටි පිළිබඳව සාකච්ඡා කරගන්න අපිත් එක්ක මේ එකතු වෙච්ච අපගේ ජාතික ජනබලවේගයේ ජාතික විධායක කමිටුවේ සමාජික, ඒ වගේම අපේ එහි ආර්ථික කමිටුවේ සභාපති, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහත්මයාට මාගේ හදපිරි ස්තුතිමා පුරණ පිරිනමනවා ඊතර අපි ඔමන් සංවිධානය වෙනුවෙන්. ඒ වගේම මාගේ සහායක පූරක වශයෙන් අද කටයුතු කරපු අපේ රුවන්චානක සහෝදරයාටත් මාගේ ආදරණීය ස්තුතිය. එසේම අද ගොඩාක් අපිට මේ මැද පෙරදිග රටවලටත් අනිත් රටවලටත් ලංකාවෙත් නිමාවට දවසේ තමුන්ගේ වටිනා කාලය කැප කරලා මේ දැනුවත් වීම පිණිස මේ අපිත් එක්ක එකතු වීම සම්බන්ධයෙන් මේ සියලුම දෙනාට ඕමානයේ, එතකොට ලංකාවේ සහ ලෝකයේ අනිත් රටවල අපි දන්නවා අද මේ ඇමරිකන් එක්සත් ජනපදයේ, කුවේට් වල, සෞදි අරාබියේ සහ තව නොයෙකුත් රටවලින් අපිත් එක්ක මේකේ අපිට එකතු වෙච්ච පිරිස් ඉන්නවා. ඒ සියලු දෙනා වෙනුවෙන් සියලු දෙනාම හටත් මා ඊතර අපි සංවිධානය වෙනුවෙන් ස්තුතිය පුද කරනවා. ඉතින් නැවත නැවතත් අපි සම්බන්ධතාවය පවත්වාගෙන ඉදිරියටත් අර අපි කියනවා වගේ අපගේ අවසාන අරමුණ වශයෙන් අපි තියාගමු. අපගේ ජනතාවගේ, රටේ ජනතාවගේ සිතුම් පැතුම් සහ පාලකයාගේ සිතුම් පැතුම් එකක් වෙන අපේ පාලනයක්, මහා ජනතාවගේ පාලනයක් අපි ගොඩනගා ගැනීම වෙනුවෙන් අපි සියලු දෙනා එකතු වෙමු. ඒ වෙනුවෙන් අපි අදිටන් කරගමු. අපේ හැකි පමණ දායකත්වය අපි වෙනුවෙන් ලබා දෙමු කියන ඉල්ලීම ඉල්ලමින් ඊතර අපි සංවිධානයෙන් නැවත වතාවක් ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින් එහෙනම් සියලු දෙනාටම සුබ රාත්‍රිය ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි නැවත වතාවක් ඊටම ඉක්මනින් ඉදිරියේදී හම්බෙමු. හැමෝටම සුබ රාත්‍රියක්. හැමෝටම ජය වේවා. ජය වේවා. සියලු දෙනාටම සුබ රාත්‍රියක්.